හරි නේද? සුබ දවසක් වේවා. මම හිතන්නේ මාව හැමෝටම ඇහෙනවා ඇති. හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි. මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. හරි. එහෙනම් මේ අපි අද මම දැන් සම්බන්ධ වෙච්ච මාතෘකාව ඔබ දන්නවා. අපි අද කතා කරන්නේ උසස් පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශයට අදාළව තියෙන sannivedana ආකෘති කියන මාතෘකාවත් එක්ක. ඉතින් මේ එකතු වෙච්ච හැමෝටම නැවතත් මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් දරුවනේ මේ ඔබ මේ වෙනකොට දැන් sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය සම්පූර්ණයෙන්ම මම හිතන්නේ දරුවෝ දැන් මේ වෙනකොට මේ අතත්‍ය sannivedanaya ඔස්සේ ඉගෙන ගනිමින් ඉන්න කාලවකවානුවක් අතත්‍ය sannivedanaya. එතකොට මේ අතත්‍ය sannivedana සංරචකය පිළිබඳව ඔබ දන්න ඔබට පාඩම් මේකකවලත් පාඩම් මේකකයක් හැටියට තියෙනවා. ඒ පාඩම් මේකකය තුල තියෙන කාරණාත් එක්ක ගත්තාම දැන් ඔබට අතත්‍ය sannivedanයේ ලක්ෂණ අතත්‍ය sannivedanයේ ප්‍රයෝජන අතත්‍ය sannivedanය කියලා කියන්නේ මොකක්ද කියන ඒවා හැම මම හිතන්නේ තමත් හොඳින් දැනিলা තියෙනවා අවබෝධ වෙලා තියෙනවා. මේවත් විභාගයට ලියන්න වෙනවා. ඒත් එක්කම දැන් අපි අද කතා කරන්නේ ආකෘති කියන පාඩම් මේකකය. ඔබ දන්න මේක සම්මන්ත්‍රණ මාලාවක් හැටියට තමයි දිගට යන්නේ. සෑම සෙනසුරාදාවකම පෙරවරු 6ට ආරම්භ කරලා පැය දෙකක කාලයක් විභාගයේ ලියන දරුවොත් එක්ක ඒ දැනුම බෙදා ගැනීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට ඔබ දන්න මේ ඒකකය මේ මම සිද්ධ කරන්නේ මූල්‍ය පරමාර්ථයකින් නෙවෙයි සම්පූර්ණයෙන්ම ලංකාවේ ඕනෑම තැනක ඉන්න දරුවෙක්ට සම්බන්ධ වීම සඳහා අවකාශ ලබා දීලා තියෙනවා. ඔබට දැන් උනත් පුළුවන් ඔබේ මිත්‍රයෙක්ට ඔබට එවපු ලින්ක් එක යවලා මේකට එයාලවත් සම්බන්ධ කරගන්න. ඒකට බාධාවක් නැහැ. මම ඒකට එපයි කියලාත් නැහැ. ඉගෙන ගන්න කැමති දරුවෙකුට එන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. මම හිතන්නේ මේ වෙනකොට සාර්ථක වැඩසටහන අපිට 7ක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි තව දුරටත් ඉදිරියට කරගෙන යමු. මම හිතන්නේ මේ අවුරුද්දේ විභාගය ලියන දරුවන්ට තව මාස 2කමාරක වගේ කාලවකවානුවක් තියෙන්නේ. ඒ කාලවකවානුව තුළ මුල් පාඩම් මේකක මතක් කරගෙන ඒ පාඩම් මේකක වල Tamanට ගැටලු සහගත තැන් තියෙන පැහැදිලි කිරීම කරගෙන වැරදි දේවල් ඉගෙනගෙන තියෙනවා නම් ඒවා බැහැර කරගෙන විභාග ඉලක්කයට සාර්ථකව යන්න තමයි මේ අත්ලක් සපයන්නේ. ඉතින් එහෙමනම් ඔන්න අපේ වැඩසටහනට ආරම්භ කරනවා. මම ඔබට සාකච්ඡා කරන්න එහෙමත් නැත්නම් අදහස් ප්‍රකාශ කරන්න එහෙමත් නැත්නම් අපි කතා කරන ආකාරයට සාකච්ඡා මණ්ඩපයකට එකතු වෙන්න අවස්ථාව දෙනවා. ඒකට කිසි ගැටලුවක් නැහැ. ඔබ දන්නවා මේකෙදී කරන ක්‍රියාකාරීත්වය හොඳින් දන්නවා. සමහර දරුවෙක් අලුතින් එකතු වෙලා ඉන්නවා නම් ඒ දරුවන්ටත් මම ඉස්සරලාම ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කැමතියි. මම මාතෘකාවට අදාළව යම් කිසි කාල සීමාවක් පැහැදිලි කරගෙන යනවා. ඒ කාල සීමාව ගත්තොත් එහෙම මිනිත්තු 20ක 30ක වගේ කාලයක් පැහැදිලි කරගෙන ගිහිල්ලා ඔබට ඒ පැහැදිලි කරපු සීමාව තුළ තියෙන ගැටලු සහගත තැන් වලට යම් කිසි ගැටලුවක් උද්ගත වුණා නම් ඒ උද්ගත වෙච්ච ගැටලුවට පිළිතුරු නැත්නම් අපේ ප්‍රශ්න අහලා ඒවා සාකච්ඡා කිරීමට මම අවස්ථාව දෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි උදාහරණ සමග පැහැදිලි කරගන්න ගමු. ආකෘති මාතෘකාව. කෙටියෙන්ම කියන්නේ අපිට තියෙන මාතෘකාව ආකෘති. මම හිතන්නේ ස්ක්‍රීන් එක ඔබට පේන්න තියෙනවා. sannivedana ආකෘති. පුතේ ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ මේ ආකෘති කියන මාතෘකාව අපිට කීවෙනි පාඩම් මේකකෙන්ද හම්බ වෙන්නේ කියලා. ඔබ දන්න හොඳටම sannivedana ආකෘති කියන පාඩම් මේකකය 12 වසර ගුරුවත් පොතේ මුල් පාඩම් මේකක වල තමයි මේ ආකෘති කියන මාතෘකාව තියෙන්නේ. ඔබ හොඳට දන්නවා. ඒතකොට 12 වසර ගුරුවත් පොතේ තියෙන මුල් පාඩම් වල තියෙන මේ මාතෘකාව තුල ආකෘති කීයක් තියෙනවද? ඔන්න දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ආකෘති කීයක් තියෙනවද කියන කාරණා. එතකොට අපි දන්නවා මෙතන තියෙන ආකෘති අපිට නිර්දේශ වෙලා තියෙන ආකෘති 4ක්. නිර්දේශිත ආකෘති 4යි. නිර්දේශිත ආකෘති 4 දැන් අපි ඉස්සරලාම හොඳින් දැනගන්න ඕනේ. විභාගයට යනකොට. මොකද මේ විභාගයේදී අපි වැරදි උපමානයන් වල හිටියොත් අපිට ලොකු ගැටලුවකට ලක් වෙන්න වෙනවා. ඒ නිසා අපි නිවැරදිම තැනක ඉන්න ඕනේ. මේ ආකෘති 4 ඔබට මම මතක් කරලා දුන්නොත් එහෙම නැවතත් මේ ආකෘති 4 දැන් අපිට අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ විභාගයට නම් අඳින්න දෙන එකක් නැහැ. නමුත් අඳින්න දෙන එකක් නැත්තේත් නෑ. සමහර ප්‍රශ්නයක් ඇතුලේ මේ ආකෘතිය ඉදිරිපත් කරන්න වෙනවා අපිට. එතකොට ඒ ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ගත්තාම ඒ ආකෘතියක තියෙන ක්‍රියාකාරීත්වය ප්‍රශ්න පත්‍රයේ පැහැදිලි කිරීම වලට ලක් කරන්න වෙනවා. එහෙම නැතත්
කෙටි ප්‍රශ්න පත්‍රයකට මේ ආකෘති කියන පාඩම් එකකින් සමහර වෙලාවට එක දිගට ප්‍රශ්න 7ක් 8ක් යම්කිසි ආකෘතියක් පාදක කරගෙන අහන්න. එතකොට සම්පූර්ණයෙන්ම මේ ආකෘතිය තුල ක්‍රියාකාරීත්වය අර කෙටි ප්‍රශ්න වලින් උත්තර දෙන්න ඕන. සමහරට ලකුණු 8ක විතර කෙටි ප්‍රශ්න අහපු අවස්ථා තියෙන සමහර වර්ෂවල. එතකොට ආකෘතියට සමාන රූප සටහනක් ප්‍රශ්න පත්‍රයට ලබා දීලා ඒ රූප සටහන පදනම් කරගෙන මේ හා සමාන ආකෘතියක් තියෙනවයි කියලා ඒ ආකෘතියේ ස්වභාවය ක්‍රියාකාරීත්වය ඒවයේ තියෙන ලක්ෂණ පිළිබඳව තමයි විභාගයට අහන්නේ. හරි. අපි දැන් මේ කතා කරන්නේ මොනවද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරගන්න එපායි. right. එහෙමනම් පුතේ සරලවම ගත්තොත් එහෙම ආකෘතියක් කියලා කියන්නේ ඔන්න මම පළවෙනි කතාන්දරයට එනවා. ආකෘතියක් කියලා කියන්නේ කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූපාක්ෂරයක්. හොඳට ඔලුවට ගන්න අවශ්‍ය කෙනෙක් සටහනකට තියාගන්න. කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක රූපාක්ෂරයක් තමයි ආකෘතියක් කියලා කියන්නේ. කාට හරි ඒක අර්ථකථනය කරගන්න බැරි වුණා නම් මේ කියන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුණා නම් මම ආයෙත් ඔබට පැහැදිලි කරලා දෙනවා. මම කියනවා මලක් අඳින්න කියලා. ඔබට මම කියනවා මලක් අඳින්න කියලා. ඒතර මලක් අඳින්න කියනකොට ඔබ සමාජයේ ස්වභාව ධර්මය තුල තියෙන සංකීර්ණ ක්‍රියාදාමයක තියෙන සමාජය තුල ස්වභාව ධර්මයේ තියෙන සංකීර්ණ ක්‍රියාදාමයක තියෙන ඔන්න හොඳට තේරුම් ගන්න. සමාජයේ ස්වභාව ධර්මයේ තියෙන සංකීර්ණ ක්‍රියාදාමයක තියෙන මලක් ඔබ කඩදාසියක අඳිනවා මැද බෝලයක් දාලා වටේට පෙති 5ක් හෝ 6ක් දාලා ඔබ අඳිනවා. හරි? හරි. අපි ඒක අමතක කරලා දාමු දැන්ට. මම ඔබට කියනවා කාර් එකක් අඳින්න කියලා. මම ඔබට කියන කාර් එකක් අඳින්න කියලා. හරි? මම ඔබට කියන කාර් එකක් අඳින්න කියලා. ඔබ එතකොට කරන්නේ රෝද දෙකක් යට පැත්තට දාලා ඊළඟට ගත්තාම ඉදිරියට අපි භෞතිකව මේක මවා ගමු. ඉදිරියට උසින් ටිකක් අඩු කොටුවක හැඩ හැටි කොටසක් ඇඳලා ඊට පස්සේ මැද හරිය ටිකක් උඩට හිටින්න කොටසක් ඇඳලා ආයි ටික දුරක් ගිහිල්ලා පිටිපස්සට ආයි උසින් අඩු කොටසක් ඇඳලා ඔබ රූප සටහනක් අඳිනවා. ඒ රූප සටහනේ ඊට පස්සේ ඔබ වේදුරු සලකුණු කරලා දොරක් සලකුණු කරලා තියෙනවා. එතකොට ඔබ මේ කාර් එකක් කියලා ඇඳා. මම නැවතත් ඔබට ආයි අර මං දුන්න අර්ථකථනයට යනවා. ඒ අර්ථකථනය තුල තියෙන්නේ කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූපාක්ෂරයක් තමයි ආකෘතියක් කියලා කියන්නේ. කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූපාක්ෂරයක් තමයි ආකෘතියක් කියලා කියන්නේ. ඔබට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඒ කියන කාරණේ. මෙන්න මේ ආකාරයට යම් යම් සංකීර්ණ ක්‍රියාදාමයන් වල සරල රූපාක්ෂර අපට ගණනාවක් sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විශේෂයට අදාළව හඳුනා ගන්න තියෙනවා. ඔබ විශ්වාස කරයි දන්නේ සාමාන්‍ය ගත්තොත් sannivedana ක්‍රියාදාමයටතේ ආකෘති අපිට 20ක් 30ක් වගේ වුණත් හොයා ගන්න පුළුවන්. නමුත් උසස් පෙළ දරුවන්ට නිර්දේශ කරලා තියෙන්නේ ආකෘති 4ක් පමණයි. උසස් පෙළ දරුවන්ට නිර්දේශ කරලා තියෙන්නේ ආකෘති 4ක් පමණයි. ඒ sannivedana ආකෘති ජන sannivedana ක්‍රියාදාමයේ විස්තර කරන තව ආකෘතියක් නිර්දේශ කරලා තියෙනවා. මේ සියල්ල ගත්තාම ආකෘති 5යි නිර්දේශ කරලා තියෙන්නේ. sannivedana ආකෘති 4යි ජන sannivedana ක්‍රියාවලිය දැක්වෙන ආකෘති 1යි සියලුම ආකෘති 5ක් නිර්දේශ කරලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම ඔළුවට ගන්න ඕනේ අපට නිර්දේශිත ආකෘති තියෙන්නේ 5ක් යන වග. හරි. එතකොට මම හිතන්නේ මම අතින් අද ගොඩක් වෙලාට කතා වෙන්නේ මූලික sannivedana ආකෘති 4 පමණයි. අපිට ජන sannivedana ආකෘතිය වෙනම වෙලාවක කතා කරන්න පුළුවන්. right. මම ඔබට අවස්ථාවක් දෙනවා කියලා කිව්වා වගේම ඔබ මට කියන්න ඔබට නිර්දේශිත sannivedana ආකෘති 4 මොනවද කියන කාරණේ. ඔබට දැන් අවස්ථාව තියෙනවා. ඇරිස්ටෝටල් ආකෘතිය, විල්බර්ෂාම් ආකෘතිය, හැරල්ඩීස් වෝරන් ආකෘතිය. හරි. එතකොට ඔබ අතින් කියවුණා ආකෘති 4 ඇරිස්ටෝටල් ආකෘතිය. දෙවෙනි ආකෘතිය හැටියට ඔබ අතින් කියවිච්ච ආකෘතිය තමයි මොකද්ද? ක්ලොඩ් නැත්නම් ලැස්සෙල්ගේ ආකෘතිය. තුන්වෙනියට ක්ලොඩ් ෂැනන්ගේ ආකෘතිය. හතරවෙනියට මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් විතරක් නෙමෙයි ස්ට්‍රාම් ඔස්ගුඩ්ගේ ආකෘතිය. ඔන්න ඔය ආකෘති 4 තමයි නිර්දේශිත ආකෘති. දැන් ඔබට මගෙන් ප්‍රශ්නයක් ඕන කෙනෙකුට අහන්න තියෙනවා අයිතියක්. මම කියපු ආකෘති 4 නැවත මතක් කරගන්න. ඇරිස්ටෝටල් ආකෘතිය, ලැස්සෙල් ආකෘතිය,
ඊළඟට ෂැනන් වීවා ආකෘතිය ඊළඟට විල්බර් ශ්‍රාම් සහ චාල්ස් ඔස්කුඩ් විසින් ඉදිරිපත් කළ ආකෘතිය. ඔන්න ඔය ආකෘති හතරට අමතරව ඔබට ආයි තියෙන ජනසන්නිවේදන ආකෘතිය. ඔය ආකෘති හතරට අමතරව ඔබ වෙනත් ආකෘතියක් ඉගෙනගෙන තියෙනවා නම් කරුණා කරලා ඒ ආකෘතිය විභාගයට අරන් යනකොට බැහැර කරගන්න. ඔබට දැන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ ආකෘතිය මම ඉගෙනගෙන තියෙනවා. ඒක හරිද වැරදිද කියලා අහන්න ඔබට පැහැදිලි අයිතියක් තිබෙනවා. හරි. ඔබට ඒකට මම අවස්ථාව දෙනවා. මම මේ ආකෘතිය ඉගෙනගෙන තියෙනවා. මට අහවල් පොතේ මේ ආකෘතිය තියෙනවා. ඒ ආකෘතිය මම ඉගෙන ගන්න ඕනද නැද්ද කියලා ඔබට මගෙන් අහන්න අයිතියක් තියෙනවා. right. තියෙනවද එහෙම ගැටලු? එහෙම ගැටලු තියෙනවද? එහෙම ගැටලු තියෙනවා නම් කරුණා කරලා කතා කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න. right. එහෙම නැත්නම් අපි බලමු මොකද්ද මේ කතාන්දරය කියලා ඉදිරියට. මම දැන් ඔබට වාචිකව කිව්වා ආකෘතියක් කියලා කියන්නේ කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූපාක්ෂරයක් යන වග. කොහොමද අපරක් ඉන්න මගේ පෑන වැටලා තිනවා පෑන අකුල කරන කල්ල. right. හරි. කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූපාක්ෂරයක් යන වග. දැන් අපි මේ සංකීර්ණ ක්‍රියාදාමය නැවතත් බලමු. මම ඔබට කියනවා නැවතත් මම ඔබට කිව්වා දැන් මුලින් කිව්වා කාර් එකක් අඳින්න කියලා. අපි ඒකට කාර් එකක් අඳින්න කිව්වහම මම නිකන් සරලව ගත්තාම ඔබ මේ ආකාරයට රූපයක් අරගෙන රෝදයක් රෝද දෙක දාලා ලස්සනට මම අර කියපු ආකාරයට වීදුරු ටික දාලා මේ කාර් එක ඔබ අඳිනවා දොරකුත් සලකුණු කරලා. හරි. එතකොට දැන් මේකේ අපිට හැඩයක් තිබුණා. මේකේ හැඩයක් තිබුණා. ඒ හැඩය තුල අපි මේක යම් ආකාරයක වෙනසකට ලක් කරොත් එහෙම මේක කාර් එකක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒකේ අපි නිකන් චුටි වෙනස්කම් කීපයක් දැන් අපි කරලා බලමු. අපි චුටි වෙනස්කම් කීපයක් කරලා බලනවා. ඒකේ මට නිකන් හිතෙන ආකාරයකම වෙනස්කම් කීපයක් කරලා බලනවා. හරි. ඊට පස්සේ දැන් මම ටික වෙනස්කම් කරනවා. හරි. දැන් ඔබට මේක කාර් එකක් හැටියට පේන්නේ නැහැ නේද? නිකන් එක ජීප් එකක් වගේ ඉන්නකන්. ඔව් ඒක තමයි. එතකොට දැන් මම මෙතන මේ පාඩමක් ඔබට උගන්වන්නේ. මම මේ පාඩම තුළ ඔබට ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා. ආකෘතියකට හැඩයක් තියෙනවා. ඒ හැඩය අපි යම් අවස්ථාවක වෙනස් කළොත් එහෙම ඒ වෙනස් කරපු හැඩයත් එක්ක නිශ්චිත පරමාර්ථයට අපට යන්න බෑ. අපි දැන් ඔය කියන කාරණා ආකෘතියකට හැඩයක් තියෙනවා. මම මේ පාඩම උගන්වගෙන යන්නේ සම්මන්ත්‍රණයක් හැටියට. එතකොට අපි දැන් බලමු ආකෘතියක හැඩයක් තියෙනවා. දැන් අපිට කියනවා කවුරු හරි මලක් අඳින්න කියලා. මම මලක් අඳිනවා. හරි? මම මලක් අඳිනවා. එතකොට දැන් මම මලක් අඳිනවා නිකන්. හැබැයි දැන් ඔබට පැහැදිලි මම මලක් යන්න. ඉතින් කවුරු හරි මට මලක් අඳින්න කිව්වා. ඉතින් මලක මැද මේකක් තියෙනවා. පෙති හතරක් තියෙනවා. හැබැයි මේක එකපාරට බැලූ බැල්මටම මලක් හැටියට පේන්නේ නැහැ. දැන් හැබැයි මලක් හැටියට අපි නම් කරගෙන තියෙන ඉමේජ් එකක් තියෙනවා නම් ඒ ඉමේජ් එක තමයි මේක. ඔය ඉමේජ් එක තමයි ඒක. එතකොට අර ඉමේජ් එකට ගියාම අපිට ඒක මලක් හැටියටම පේන්න ගන්නෙ නැහැ. හරි. එතකොට මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ ආකෘතියකට පුතේ අනන්‍ය වෙච්ච හැඩයක් තියෙනවා. ඒ අනන්‍ය වෙච්ච හැඩතලය අපි විකෘති කරන්න ගියොත් එහෙම අපට ඕන හැටියට අපි කරකවන්න ගියොත් එහෙම ඒ අපේක්ෂිත අරමුණ එන්නේ නැහැ. දැන් ඔබට දැන් টয়ලට් එකේ දොරේ ගහලා තියෙන රූපයක් තියෙනවනේ. මේ රූපය සහ මේ රූපය. එතකොට එතනත් මම එක්තරා ආකාරයකට පැහැදිලි කළොත් එතනත් තියෙන රූප සටහනක්. එහෙමත් නැත්නම් ආකෘතියක් කියලා කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. පිරිමි රූප සටහනක ආකෘතියක් එතන තියෙනවා. කාන්තා රූප සටහනක ආකෘතියක් එතන තියෙනවා. ඒක තමයි සරල කතාන්දරය. එතකොට මෙන්න මේ ආකාරයෙන් මම දිගින් දිගට ඔබට පැහැදිලි කරලා යන්නේ. මුලින්ම දරුවෝ හැටියට ඒත්තු ගන්න ඕනේ. ආකෘතියකට අනන්‍ය හා නිශ්චිත හැඩයක් පවතී. එකී හැඩය අපි වෙනස් කරන්නේ නම් ඒ ආකෘතිය අපට හඳුනා ගන්නට අපහසුයි කියන කාරණේ. right. එමනම් මම තරේ ඔබට මතක් කරලා කියනවා ආකෘතියකට හැඩයක් තියෙනවා. ඒ හැඩය වෙනස් කරන්න එපයි කියන කාරණේ. ඉගෙන ගන්නකොට මේක දැඩිසේ අවධාරණය කරගන්න. දෙවෙනි කාර්යය මම මොකද්ද මේ කිව්වේ? සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූප සටහනක් කියලා. පුතේ දැන් අපිට චුටි කාලේ අපිට කියන ගුවන් යානයක් අඳින්න කියලා. ප්ලේන් එකක් අඳින්න කියලා. අපි ටක් ගාලා ප්ලේන් එකක් අඳිනවනේ චිත්‍ර පොතේ නැත්නම් සටහන් පොතේ. අපි ඇන්දේ සංකීර්ණ මහා විශාල ප්‍රමාණයෙන් යුක්ත ටර්බයින්
ඊළඟට ගත්තාම ඉන්ධන ගබඩා කරලා තියෙන වය විශාල ප්‍රමාණයක් ඇතුලේ තියෙන විශාල එන්ජින් එකක් තියෙන ගුවන් නියමු කුටිය තුල විශාල sannivedana උපකරණ ගොන්නක් තියෙන මගී ආසන ඇතුලේ විශාල ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරපු මහා දැවැන්ත සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන ප්ලේන් එකක් සරල රූපාක්ෂරයක් ඇටියෙත් නැන්දේ. අන්න ඒක තමයි මම ඔබට කිව්වේ. මේ අපි දකින සෑම ආකෘතියකම සංකීර්ණ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ සංකීර්ණ ක්‍රියාදාමය හරියට හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ කියන කාරණා. right. එහෙනම් ඔබට පැහැදිලි ආකෘතියක් කියලා කියන්නේ සංකීර්ණ ක්‍රියාදාමයක සරල රූපාක්ෂරයක් යන වග. right. දැන් අපි බලමු මේ ආකෘති sannivedana ශේෂ්ත්‍රයට එකතුනේයි කියන කාරණා. මම දැන් ඔබට ඒකනේ වැදගත් සංකල්ප දෙකක් කියලා දුන්නා. එකක් තමයි ආකෘතියකට නියමිත හැඩයක් තියෙනවා. දෙවෙනි එක තමයි සෑම අපට පෙනෙන භෞතික ආකෘතියක් තුළින්ම අපට පේන්න තියෙන භෞතික ආකෘතියක් තුළින්ම අපට පේන්න තියෙන ආකෘතියක් තුළම මහා සංකීර්ණ ක්‍රියාදාමයක් හයිඩ් එකේ යට තියෙනවා. හරියට මම අර ප්ලේන් එකක් විස්තර කරා වගේ ඒ අපි අඳින ප්ලේන් එක සරල රූපාක්ෂරයක්. ඒ රූපාක්ෂරයේ අභ්‍යන්තරයේ ගියාම අපි සංකේතවත් කරපු එකක් විතරයි තියෙන්නේ. ඒ සංකේතවත් කරපු එක තුළේ මහා විශාල අපසරයක් තියෙනවා කියන කාරණා. එහෙනම් ඔබට පැහැදිලි. මම තුන්වෙනියට ඊළඟ ඔබට ආකෘතිවත් එක්ක යනකොට මම පැහැදිලි කරනවා මේ ආකෘති වර්ග කරන්න පුළුවන් නැත්නම් නම් කරන්න පුළුවන් බෙදලා දක්වන්න පුළුවන් එක එක විදියට. හරි දැන් අපි නිකන් ගත්තොත් එහෙම අපි වාහන කියන එක බෙදනවනේ පුතේ ගොඩබිමේ යන වාහන, අහසේ යන වාහන, ජලයේ යන වාහන කියලා අපි එහෙම බෙදනවනේ. ඔබ හොඳට දන්නවා. ඒ වගේම තමයි මේ ආකෘති අර අපට නිර්දේශිත මං ජන සංවේදන ආකෘති පොඩ්ඩක් පැත්තකින් කියලා කතා කරන්නේ. අපට නිර්දේශිත ආකෘති 4 අපට කාණ්ඩකරණයට ලක් කරන්න පුළුවන් එක එක කාණ්ඩ වලට. ඔබ දන්න කාණ්ඩ මොනවාද? එහෙම කරන්න පුළුවන් කාණ්ඩ මොනවාද? කොහොමද මේක බෙදන්නේ? කොහොමද? රේඛීය ආකෘති, වක්‍රාකෘති, රේඛීය ආකෘති සහ වක්‍රාකාර ආකෘති. තවත් එක බෙදන්න ඔබ දැනගෙන හිටියද මොනවා හරි ක්‍රමයකට? ඌහාත්මක ක්‍රියාපද්ධති ව්‍යුහමය. දරුවනේ හරි. දැන් මම මේ කතා කරන්නේ ලංකාවේ 4 දිග්භාගයේ ඉන්න මීඩියා ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න විෂය විභාගයේ සමත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ඉන්න තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඉන්න බොහොම උද්‍යෝගයෙන් කටයුතු කරන කම්මැලි නැති තරුණ පරම්පරාවක් වෙනුවෙන් කතා කරන්නේ. එතකොට ඔබ හරියට විෂය කරුණු වලින් පොහොසත් වෙන්න ඕනේ. හරි? එතකොට දැන් ඔබට මම නැවතත් මතක් කරන්නේ මේ ආකෘති අපට බෙදා දැන් අර බලන්න ඒ උත්තර දුන්න ළමයි හරියට ටංගල් ප්‍රශ්නේ තේරුම් ගන්නවානේ. ආකෘති මම දැන් උදාහරණයක් අරගන්නවා. වාහන අපි බෙදනවා ගොඩබිමේ යන වාහන, කාණ්ඩ කරනවා මුහුදේ යන නැත්නම් ජලයේ යන වාහන, අහසින් යන වාහන කියලා කඩාගත්තා වගේ මේ ආකෘති කියන එක අපට පුළුවන් කාණ්ඩගත කරන්න කීප ආකාරයකට. ඒ දරුවෝ කියනවා ක්‍රියාපද්ධති ආකෘති, ව්‍යුහාත්මක ආකෘති, රේඛීය ආකෘති, වක්‍රාකාර ආකෘති. හරි. දැන් අපි ඕක පිළිබඳව පොඩ්ඩක් මෙතන පැහැදිලි කිරීම හොඳයි කියලා හිතනවා. හරි. පුතේ අපට දීලා තියෙන නිර්දේශිත ආකෘති 4 අපට ගොඩවල් ගහන්න පුළුවන්. ඒ ගොඩවල් ගහනකොට සමහර ආකෘති රේඛීය ආකෘති කියලා අපිට එක ගොඩකට ගන්න පුළුවන්. අර 4න් සමහර ඒවා මම මෙතෙන් කියලා දෙනවා අපි බේරගමු. දැන් මේ ඉස්සෙල්ලා මේවා ටික බේරගෙන ගියාම ආකෘති දැකපු ගමන් අපිට මේවා අඳුර ගන්න පුළුවන්. හරි? දැන් අපි කියනවා වාහන ගැන ඉගෙන ගන්නකොට ගොඩබිමේ යන වාහන තියෙනවා, අහසේ යන වාහන තියෙනවා, ඊළඟට මේ මොකද්ද ජලයේ යන වාහන තියෙනවා කියලා අපි නිකන් පාඩම් පැහැදිලි කරන අඳුරගෙන අපි ඊට පස්සේ ළමයිට වාහන පෙන්නලා කියනවා හා පුළුවන් නම් කියන්න මෙතන තියෙන ගොඩබිමේ යන වාහන මොනවද, අහසේ යන වාහන මොනවද කියලා අපි පස්සේ අහනවා. එතකොට ළමයිට අත්ගහලා ඔළුව පාවිච්චි කරලා කියනවා හා මේක එහෙමනම් එහෙම එකක් වෙන්න ඇති කියලා. හරි ඒක තමයි මේ යන කතාව. එතකොට දැන් ඔබට පැහැදිලි කරලා දුන්න ආකාරයට මේ ආකෘති බෙදනවා ප්‍රධාන ආකාර 4කට. 4ක් කියන්නේ ඔබට ප්‍රධාන ආකාර 2යි ඇත්තටම උගන්වලා ඇත්තේ. එකක් තමයි රේඛීය ආකෘති. රේඛීය. දෙවෙනි එක තමයි වක්‍රාකාර කියන කාර්යය. වක්‍රාකාර. මේකේ මේ අපි අර back to screen නැත්නම් තිරය යටින් ආයෙ කතා කරනවා. විභාගයට පේපර් එකේ සමහර අවස්ථාවල වචන අහලා තියෙනවා. තුන්වෙනි එක අහනවා මේක දැනගෙන ඉන්න ව්‍යුහාත්මක
මෙතන ඔක්කොම ආකෘති කියලා වචන එනවා. හතරවෙනි එක අහනවා ක්‍රියා පද්ධති කියලා අහනවා. අර ඉගෙනගත්ත ආකෘති හතර කාණ්ඩ හතරකට දාන්න පුළුවන් කියලා කියන්නේ. රේඛීය ආකෘති, වක්‍රාකාර ආකෘති. හරි. දැන් එහෙමනම් දන්න ඒ කියන්නේ මම නිකන් අහන්නේ ක්‍රියාපද්ධති හා ව්‍යුහාත්මක ආකෘති මේ කියන දෙක පිළිබඳව මේ වෙනකොට දන්න කට්ටිය ඉන්නවා නම් ඔයාලගේ ඔය ඩිවයිස් එකෙන් අත උස්සන්න පුළුවන් අත උස්සන්නක බලන්න. එතකොට මට හොයාගත්ත හැකි දන්න කට්ටියද කවුද නොදන්න කට්ටිය කවුද කියලා. මම කියන්නේ අත උස්සන්න පුළුවන් කෙනෙක් දන්නවා. දෙන්නෙක් දන්නවා. මේකත් මේ sannivedana practice එකක් හැටියට හිතන්නකෝ 2 3 දෙනා 10 දෙනෙක් දන්නවා. අත උස්සපු අය ගැන මම මේ කල්පනා කරන්නේ ඈ. සමහරුන්ට අත හොයා ගන්නත් බැරි වෙයි උස්සන්න. සමහරට ගෙදර අත උස්සන් ඉන්නවත් දන්නේ නැහැ. මං කියන්නේ මට පේන්න අත උස්සන්න කියලා. ඇදරුනේ. ඔව් අත උස්ස ගන්න මට පේන්න අත උස්සන්න කියලා කියන්නේ. 30යි දන්නේ. 200කට වඩා ඉන්න පන්තියකින් 30යි දන්නේ. 33යි 34යි. ඉතින් මේ මොකද්ද තමන් මුහුණ දෙන පැකේජ් එක තුල අත තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වුණාම එතරම් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. හරි. එච්චරද දන්නේ? එහෙනම් මම තව ටිකක් මහන්සි වෙන්න වෙයි වගේ පාඩමකට. හදරුවනේ. ඉක්මනට අත උස්සන්න. 41ක් දාන්නවා. මම එහෙම විශ්වාස කරනවා. තවත් අත හොයාගන්න බැරි කට්ටිය 10ක් විතර හිටියොත් එහෙම. right. හරි කමක් නැහැ. දන්නවා ටිකක් ආය අතිස්සෙනවා වගේ. සමහරු කම්මැලිකම ඉන්නවත් දන්නේ නැහැ ආරයි. කමක් නැහැ. අපි බලමු දැන්. හරි. අපිට කාලයක් තියෙනවනේ. කාලෙත් එක්ක අපි ගණන් කරමු. 50යි 47 දැන් හරි. හරි. එහෙනම් අපි වැඩි දැන් తాවකාලිකව මේවා කරනවා. right ඔන්න බලා ගන්න. හතරම කියලා දෙන්නම්. පුතේ රේඛීය ආකෘතියක් කියලා කියන්නේ දැන් රේඛීයයි කියන වචනේ තුල තියෙන්නේ අපි එහෙම තේරුම් අරගමුකෝ බලන්න. කෙලි. රේඛීය කියලා කියන්නේ කෙලි. අපි දන්නේ එහෙමනේ. හරි. රේඛීය කියලා කියන්නේ කෙලි. එහෙම කිව්වම හරි කැතයිනේ. එතකොට අපි ඒක එහෙනම් තවත් පැහැදිලි කරගන්න ඕනේ. රේඛීය කියලා කියව කෙලින් කිව්වට කැතයි. ඒක පැහැදිලි කරගන්න. කිසියම් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා නම් අපි ඒවා කියන්නේ රේඛීය ආකෘතියක් කියලා. කිසියම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරනවා නම් අපි ඒවට කියන රේඛීය ආකෘතියක් කියලා. එතකොට උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් ගන්නවා ගාල්ලේ සිට කොළඹට යනවා. හරි ගාල්ලේ සිට කොළඹට යනවා. නිකන් මම පැහැදිලි කරනවා. රේඛීය. එතකොට අපි මේ ආකෘතියක් ක්‍රියාත්මක වෙනකොට තව කෙනෙක්ගේ සිට තව කෙනෙක්ට ක්‍රියාත්මක කරනවා නම් අපි එතන නම් කරන ඒවා රේඛීය කතාවක්. රේඛීය කියන එක දැන් අපිට දලා අදහසක් ගන්න. අපි මේක ආකෘතියත් එක්ක බලමු. එතන ප්‍රැක්ටිකල් වෙන්නේ කොහොමද කියලා. වක්‍රාකාර කියලා කියන්නේ වක්‍රාකාර කියනකොට අපි දන්නා මේ කෙලින් කියන කතාවක් නෑ. ඒකේ තියෙන්නේ මේ රවුමක්. වක්‍රයකට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. සර්කල් එකක්. එතකොට හරියට නිකන් sannivedana ක්‍රියාවලියක නම් මේක මේ 2way වගේ. 2way වගේ කියලා කියන්නේ මේ පැත්තේ ඉඳන් එහාටත් තොරතුරු යනවා, මේ පැත්තේ ඉඳන් මෙහාටත් තොරතුරු යනවා. අර රේඛීයකේ එහෙම වුණේ නෑ. රේඛීයකේ ඔන්න sannivedakayaගේ සිට ග්‍රාහකයා දක්වා තොරතුරු ගිහිල්ලා ඉවර වුණා. අර පැත්තෙන් මෙහාට ආවේ නෑ රේඛීයකට. වක්‍රාකාරයකක එහෙම නෙමෙයි. දෙදෙනෙක් අතර සර්කල් එකක් හැටියට තොරතුරු ක්‍රියාත්මක වෙන්න ගන්න. ඒක වක්‍රාකාර. ඒක සර්කල්. හරි. ඒ දෙක දන්නවා කියලා ඔයාලා කිව්වනේ. ආයෙ ඉතින් අමුතුවෙන් කතාවක් නෑ. එතකොට මේ ව්‍යුහාත්මක කියලා කියන්නේ කොයි වගේද? කාට හරි පුළුවන් ද ව්‍යුහාත්මක කියන එක මට චුට්ටක් කියලා දෙන්න? ඔන්න දැන් වැඩි අවස්ථාව දීලා තියෙනවා. ව්‍යුහාත්මක කියන එක මට කියලා දෙන්න පුළුවන් ද කාට හරි? සැබෑ ලෝකයේ දැකිය නොහැකි මනක්කල්පිත ඒවා. සැබෑ ලෝකයේ දැකිය හැකි මනංකල්පිත ඒවා කියලා. එහෙම වුණාම මේකේ පොඩි අවුලක් වෙනවා. දකින්න බැරිද? දැකිය නොහැකි. දැකිය නොහැකි. එතකොට ක්‍රියාපද්ධති කියලා කියන්නේ
සැබෑ ලෝකේ සැබෑ දකින්න ලෝකේ පුළුවන් ඒ. දකින්න පුළුවන් දේ. ආරයි. එතකොට ඔන්න දැන් හොඳට තේරුම් ගන්න අපි නිකන් මේක බලාගමු උදාහරණයක් දාලා. දැන් දරුවෝ දන්නවා ගුවන් යානයක් කියන එක අපිට සමහර වෙලාවට හෙලිකොප්ටර් එකක් ගුවන් යානයක් කියන එක අහස දිහා බලනකොට දකින්න පුළුවන්. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. එහෙම එකක් අපි දකිනවා. හරි මම නිකන් මේ කියලා දෙන්නේ. තේරුම් ගන්න. නැතුව මේ sannivedanayට මේවා මේ එනේව නෙමෙයිනේ. ඒතකොට අපි මිදුලට වැහලා සෙල්ලම් කර කර ඉන්නකොට අහස දිහා බලන් ඉන්නකොට ඊට පස්සේ ප්ලේන් එකක් යනවා අපි දකිනවා. හැබැයි දැන් මං කිව්වොත් එහෙම මෙතන දරුවෝ 210ක් දැන්ට ඉන්නවා. 210කින් කාගෙන් හරි ඇහුවොත් එහෙම අහස දිහා බලනකොට පියාඹන පීරිසියක් දැකපු කෙනෙක් කවුරු හරි ඉන්නවනම් මට චුට්ටක් අත උස්සන්න බලන්න. මේ අත උස්සලා ඉන්න තව 27 දෙනෙක්. ඒ 27 දෙනා අර කලින් උස්සපු ගමන් තාම අත උස්සන් ඉන්න පව්. අත පාත් දාන්න ඒගොල්ලෝ. හරි? ඔව්. මං අහන්නේ අහස දිහා බලනකොට දැන් ඔය ඉන්න 200ට අධික සංඛ්‍යාව පියාඹන පීරිසියක් දැකලා තියෙන්නේ කවද්ද? 7 දෙනෙක් දැකලා තියෙනවා. හසිනි කොහින්ද දැකලා තින්නේ? නෑ හසිනි 5 දෙනෙක් ඉන්නවා. පියාඹන පීරිසියක් දැකලා තියෙනවා. නිමන්තත් දැකලා තියෙනවා. වගේ පියාඹන පීරිසියක්. නිමන්ත හරි. දැකලා තියෙනවද නෑ? නෑ. කෝෂිලා නිමන්තයි විතරයි තාම දැකලා තින්නේ. හරි. ඒ දෙන්න පස්සට පාත් දාගනි. එතකොට ඒ දෙන්න දැකලා තියෙනවද නෑ? ඒ දෙන්න මං හිතන්නේ කට අර ගන්න බැරුව ඉන්නේ. නින්ද ගිහිල්ලත් දන්නේ නැහැ. හරි. එතකොට මං අහන්නේ දැන් ඔබට පැහැදිලි අපි අහස දිහා බලනකොට අපි කවදාවත් පියාඹන පිරිසියක් දැකලා නැහැ. හරි. ඊළඟට මං ආයෙ නිකන් අහනවා. දැන් ඉතින් මේ විවෘත වේදිකාවේ අතත් sannivedana තුල කතා කරන්න බය වෙන්න එපා. මේ ඇත්තටම මේ බාහිරවයා ඔය පන්සලේ රූපේ ඉන්න බාහිරවයා ඊළඟට ගත්තාම අපි ඔය කතා කරන යකා කළු පාටයි දත් මෙහෙම ඇවිල්ලා තියෙනවා කියපු යකා දැකලා තියෙනවා නම් ඊළඟට ඔය බේරුණ්ඩ පක්ෂියා ගුරුලා ඊළඟට ගත්තාම ඇත් කඳලිහිනියා වගේ දැකලා තියෙනවා නම් එහෙම දැකලා තියෙනවා නම් මට චුට්ටක් කියන්නකෝ බලන්න මේ අත්දැකීම් බෙදා හදා ගන්න මේ ඉන්න දරුවොත් එක්ක එහෙම දැකලා තියෙන කට්ටිය ඉන්නවද නෑනේ හරි දැන් අපි ආයෙත් කල්පනා කරමු දැන් පාඩමට මම මේ සපෝටඩ් ડોකියුමන්ට්ස් අරන් යන්නේ හරි එතකොට ඒ ඇත්කන්දලිහිනියා ගුරුලා වගේ බාහිරවය වගේ ඊළඟට ගත්තාම පියාඹන පීරිසියක් වගේ දැකලා නෑ හැබැයි දැන් මම ඔබට කිව්වොත් එහෙම ඊය ගැන විස්තර කරන්න කියලා ඔබට විස්තර කරන්න පුළුවන් මාර වැඩේදී දැන් කාට හරි 7 වසර 8 වසර ළමයෙක්ට මං කිව්වොත් එහෙම පියාඹන පීරිසියක් අඳින්න කියලා මේම්බොලේ මුන් පියාඹන පීරිසිය අඳිනවා දැකලත් නැහැ. හරි? පරිකල්පණයෙන් අඳිනවා. චිත්ත රූපම වාගෙන අඳිනවා. යකා අඳින්න කිව්වම යකා අඳිනවා. බහිරවය අඳින්න කිව්වම ඒත් බහිරවය අඳිනවා. හරි? ඇත්කඳ ලිහිණි අඳින්න කිව්වම ඒත් අඳිනවා. හරි පොඩි අවුලක් තියෙනවානේ මෙතන අමුත්තක් තියෙනවා. ඒක තමයි අපි මේ ආකෘති වලට යන්නේ. පුතේ යම් ආකාරයක සැබෑ ලෝකේ නැති වුණාට මනංකල්පිත දේවල් වලට අපි හැඩතල දීලා තියෙනවා. සැබෑ ලෝකේ නැති වුණාට මනංකල්පිත දේවල් වලට හැඩතල දීලා තියෙනවා. ඒකට මේ ඔබ ඉගෙන ගන්න ආකෘති අතර සැබෑ ලෝකේ නැති හැබැයි මනංකල්පිත දේවල් වලට තියෙන හැඩතල තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ ආකෘති අතර තියෙනවා සැබෑ ලෝකේ අද එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ 100%ක්ම. හරිද? සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් සමාජයන් තුළ ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ අර අපි කතා කරපු පියාඹන පීරිසියක් වගේ නාමිකව තියෙන ඒවා තියෙනවා. පියාඹන පීරිසියක් වගේ නාමිකව තියෙන ඒවා තියෙනවා. හරි ඊළඟට ගත්තාම අර අපි කතා කරපු බහිරවය යකා වගේ ඔහේ කියවෙනවා. හැබැයි ඇත්ත ලෝකේ නැති වෙන්න පුළුවන්. හරි. දැන් එහෙම නම් පැහැදිලි. ඒ වගේම ඒවා අපි නම් කරනවා ව්‍යුහාත්මකයි. හැඩයක් තියෙනවා. හැබැයි ක්‍රියාත්මක භාවයක් නැහැ. ව්‍යුහාත්මක. ඒත් එක්කම තියෙන ක්‍රියාපද්ධතියක් ගැන කතා කරනවා. ආයෙ කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ආකෘතියක් ඇටියට අඳිනවා අහස දිහා බලනකොට ප්ලේන් එකක් යනවා අපට නගින්න පුළුවන් වාඩි වෙන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් අපි සැබෑ ලෝකේ දකිනවා අන්න මේ ක්‍රියාපද්ධතියක් සිද්ධ වෙනවා තියෙනවා. එතකොට මේ ආකෘතිම යම් යම් ආකාර අනු ප්‍රධානම බෙදීම් දෙකයි තියෙන්නේ රේඛීය හා වක්‍රාකාර කියන බෙදීම් දෙක.
ඊට අමතරව ගත්තහම සුළුවෙන් කතා කරන සමහර වෙලාවට නිකන් පේපර් වල සමහර වෙලාවට නිකන් අර දරුවෝ නිකන් රවට්ටන්න වගේ අහනවා ව්‍යුහාත්මක ක්‍රියාපද්ධති කියන්නේ මොනවද කියලා. ඒකට නිකමට දැනගන්න ව්‍යුහාත්මක කියලා කියන්නේ ක්‍රියාත්මක භාවයේ නැති නමුත් යම් ආකාරයක හැඩයක් ගැන කතා කරන දේවල් තියෙනවා කියන කාරණේ. right. එහෙමනම් ඔන්න ඔය කියන භූමිකාවන් එක අපි මූලික වශයෙන් මේ ආකෘතිවල තියෙන හැඩතල ටික හඳුනා ගන්නවා. මම දැන් ඔබට කිව්වා නිර්දේශිත ආකෘති 4ක් තියෙනවා. සංනිවේදනයට අදාළ, ජන සංවේදනයට අදාළ එකක් තියෙනවායි කියලා කිව්වා. ඒක තරයේ මතක තියාගන්න ඕනේ. ඊළඟට මම ආයෙ පැහැදිලි කරනකොට කිව්වා ආකෘති වලට නියමිත හැඩතලයක් තියෙනවා. හැඩතලය විකෘති කරන්න එපා. එහෙමනම් අපේක්ෂිත ඉලක්ක වලට යන්න බැහැයි කියලා. ඊළඟට තුන්වෙනියට මම ඇවිල්ලා කියන්න ගන්නවා ආකෘති ප්‍රධාන වශයෙන් කාරණා 4කට බෙදෙනවා. රේඛීය වක්‍රාකාර ව්‍යුහාත්මක ක්‍රියාපද්ධති කියලා. ඒ රේඛීය වක්‍රාකාර කියන එක ප්‍රධානයි, ව්‍යුහාත්මක ක්‍රියාපද්ධති කියන එක අවශේෂයි කියලා දීලා තියෙනවා. ඔන්න ඔය කියන කාරණාත් එක්ක දැන් අපි යනවා අපේ ආකෘති සංචාරයට. right. ඔච්චර වෙලා කතා කරපුවයි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. මම ඒ සඳහා ඔබට පිළිතුරු දෙන්න සූදානම්. ඉක්මන් කරලා අහන්න. ඔබට මේ කතා කරපුවයි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අහන්න දරුවනේ. හරි. එහෙමනම් යමු ඉදිරියට. පුතේ ඔබට නිර්දේශිත ආකෘති මම නිකම් ඔබට කියාගෙන යන්න. මේ තියෙන මම අර කතා කරපු එක. එක් පාර්ශවයක සිට අනෙක් පාර්ශවයට පමණක් තොරතුරු ගලා යාම පෙන්වනවා. රේඛීය ආකෘතියක, ලීනියර් මොඩල් එක, රේඛීය නොවන ආකෘතියක්. මෙහිදී සංනිවේදන ක්‍රියාවලිය ද්විපාර්ශ්විකව හෙවත් වක්‍රාකාරව විවිධාකාර ස්වරූප වලට විහිදීම ගලා යනවා. සංනිවේදකයා මෙන්ම ග්‍රාහකයාගේ ක්‍රියාකාරීත්වය පෙන්වනවා. එතකොට මෙතන තියෙනවා මම පැහැදිලි කරලා සංනිවේදනය පිළිබඳ ආකෘති 4ක් අවධානය යොමු කරනවා. එක ඇරිස්ටෝටල්ගේ ආකෘතිය. හරි. පුතේ සටහනක් ලියා ගන්න කවුරු හරි කඩදාසියක් පාවිච්චි කරනවා නම් පළවෙනියට අපි ඉස්සරලාම ඔන්න මේ නම් 4ක් ලියා ගන්න. ආකෘති ඉදිරිපත් කරපු 4 දෙනා ගැන මම කිව්වා ඔබට. අපිට හොඳටම කාලය ප්‍රමාණවත් මේ වැඩේට. ආකෘති ඉදිරිපත් කරපු 4 දෙනා ගැන කිව්වා. පළවෙනි එක්කෙනා ඇරිස්ටෝටල්, ලියා ගන්න ඕන නම්. 2 ලැස්වෙල්, විභාගයට යන ඔබ ගැන මේ කතා කරන්නේ. 3 වෙනියා ෂැනන්, වීවර් දෙන්නෙක් ඉන්නවා. 4 වෙනියා ශ්‍රාම්, ඔස්ගුඩ්. එතන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. එතකොට ආකෘති 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. 4යි 5යි 6 දෙනෙක් එකට එකතු වෙලා ආකෘති 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. පුතේ ඇරිස්ටෝටල් කියන විද්වතාගේ ආකෘතියේ මම ඔබට මුලින්ම කියලා දුන්නා අද දවසේ නිශ්චිත හැඩයක් තියෙන්න ඕන කියලා. ඇරිස්ටෝටල් කියන විද්වතාගේ ආකෘතිය අඳිනවා නම් ඔබ කල යුත්තේ මානසිකව හොඳට ඔලුවට දාගන්න මෙයාට හැඩයක් තියෙනවා. කාර් එකක් ජීප් එකක් වගේ අඳිනවා වගේ. ඒක ඔබ රවුන්ඩ් කරන්න යන්න එපා. දැන් ඔබට කවුරු හරි බිත්තරයක් අඳින්න කියලා කිව්වහම ඔබ මේ විදිහට බිත්තරයක් ඇඳුත් ඒක බිත්තරයක් හැටියට පේන්නේ නෑ වගේ. ඇරිස්ටෝටල්ගේ ආකෘතිය අඳින්න කියන අවස්ථාවක ඒ ආකෘතිය විකෘති කරොත් එහෙම ඔබට ඒ ආකෘතිය පිළිබඳව නිවැරදි හැඩයක් දෙන්න බැරි වෙනවා. ඒකට ඔබ මේකේ තියෙන සම්මත හැඩයක් කියන සම්මත හැඩයට අදාළව වෘත්ත 4ක් තියෙනවා. ඒ වෘත්ත 4 කිසියම් නිශ්චිත කොටුවක තියෙන්නේ. ඒ කොටුව ඇතුලේ මෙතන යට තියෙනවා මේ අවස්ථාව කියන වචනය. අවස්ථාව කියන වචනය මේ වෘත්ත 4 නම් වෙනවා කතිකයා, කතාව, අඳ ගන්න ඕනේ කට්ටිය, ග්‍රාහකයා නැත්නම් ග්‍රාහකයෝ, ඊළඟට බලපෑම කියන කාරණය. ඔය තමයි සාමාන්‍යයෙන් ඇරිස්ටෝටල් කියන විද්වතාගේ ආකෘතියට තියෙන නිශ්චිත හැඩය. එතකොට ඇරිස්ටෝටල්ගේ ආකෘතියේ ප්‍රධාන වශයෙන් අංග 5ක් ගැන කතා කරනවා. ප්‍රධාන වශයෙන් අංග 5ක්. 1 2 3 4 සහ 5. අපට හරි පැහැදිලි මේ අංග 5. හරියටම පැහැදිලි. අංග 5ක් ගැන කතා කරනවා. හරි.
එතකොට පළවෙනියටම ඔබ ඕනෑම මොහොතක මේ ඇරිස්ටෝටල්ගේ ආකෘතිය ඔබට පුළුවන් වෙන්න ඕනේ අඳින්න. මොකද්ද කොහොමද අඳින්නේ? එක පෙළට වෘත්ත හතරක් ඇඳලා ඒ වෘත්ත හතර කොටු කරලා ඒ කොටුවේ යට හරියෙන් අවස්ථාව කියලා දානවා. දැන් කාට හරි ඉතින් ඕනේ නම් අවස්ථාව කියලා මෙතන ලියන්න පුළුවන්. හැබැයි ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ කියන්නේ වැරදි කියන එක නෙමෙයි. ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ හරියට නිකන් මම අර ඔබට කිව්වා වගේ මට ඒක කියන්නත් මොකද්ද වගේ. කාර් එක ඇඳලා සයිඩ් කණ්ණාඩි දෙක පිටිපස්සෙන් හයි කරා වගේ සීන් එකක් තියෙන්නේ. කාර් එක හයි කරලා සයිඩ් කණ්ණාඩි දැන් අපි පුතේ මිනිහෙක් ඇඳලා මූණ පැත්තට කොණ්ඩේ දාලා අනිත් පැත්තට ඇස් දැම්මොත් එහෙම පොඩි විකෘතිභාවයක් තියෙනවනේ ඇඟේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. අර නිකන් ඒ වගේ. එතකොට එහෙම කරන්න එපයි කියන එක තමයි මම දීර්ඝ වශයෙන් කියන. ඒතර අවස්ථාව ස්ථානගත කරන්න මෙතනදී. කතිකයා, කතාව, ග්‍රාහකයා, බලපෑම සහ අවස්ථාව. රයිට්. දැන් අපි බලමු මොකද්ද මේ කතාව කියලා. පුතේ ඇරිස්ටෝටල් පඬිවරයා තමයි sannivedanaya පිළිබඳව ලෝකයේ මුලින්ම අදහස් ප්‍රකාශ කරපු විද්වතා. ඒ නිසාමනේ අර මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් එහෙම නම් කරනකොට කියන්නේ නූතන sannivedanaya පියා කියලා. ඒතකොට මේ පරණ පියෙක් හොයාගන්න මේ පරණ පියා තමයි ඇරිස්ටෝටල්. හරිද? එතකොට අරයට නූතන sannivedanaya පියා කියන විරුදාවලිය ලැබෙන්නේ පරණ පියා ඇරිස්ටෝටල් නිසා. හරි? ඇරිස්ටෝටල් පඬිවරයා ජීවත් වෙන්නේ ග්‍රීසිය තුල ක්‍රිස්තු පූර්ව 384 සහ 322 කියන කාලයේදී. එතකොට ඔන්න දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. හරි ඇරිස්ටෝටල් පඬිවරයා ජීවත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 384 හා 322. දැන් ආකෘති ගැන කතා කරනකොට චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඔබ නිකමට ලියනකොට උත්තරේ ලියනකොට මතක් කරගන්න ඕනේ BCA ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ හිටපු ඇරිස්ටෝටල් පඬිවරයා අන්න එච්චරයි අපි ගන්නෙ. හරි ඇරිස්ටෝටල් පඬිවරයා sannivedanaya පිළිබඳව හරිද? ඒකේ එයා sannivedanaya පිළිබඳව ආකෘතියක් ඉදිරිපත් කරනවා. නිකම් මතකයේ තියෙනවා නම් ලිව්වට කමක් නැහැ. වාග් අලංකරණය කියන කෘතිය තුළ රිටෝක් නම් ග්‍රන්ථයේ මේ තමයි මේ ආකෘතිය ගැන කතා කරන්නේ කියන කාරණේ. හරි. දැන් එතකොට මේක ඉගෙන ගන්න දුවල පුතාලා දැනගන්න ඕනේ ඇරිස්ටෝටල් ජීවත් වෙච්ච සමාජ ක්‍රමය කොයි වගේද කියලා. මම ඔබේ ප්‍රශ්න අහනවා. ඇරිස්ටෝටල් ජීවත් වෙච්ච සමාජ ක්‍රමයේ ස්මාර්ට්ෆෝන් තිබ්බද? නෑ. නෑ. ටීවී තියෙන්නේ නැද්ද? නෑ. ඒත් නෑ. රේඩියෝ තියෙන්නේ නැතිනේ. බැරි. ඒත් තියෙන්නේ නැති. හැබැයි රේඩියෝ එක හොයාගත්තේ ක්‍රිස්තු ගොඩක් පහුවෙලා. මේක තමයි මම අර දුවෙක් කිව්වනේ තියෙන්නේ නැති කියලා. ක්‍රිස්තු වර්ෂ 1895 නේ රේඩියෝ හොයාගත්තේ. ඒතකොට ඇරිස්ටෝටල් තිබ්බ කාලේ තිබ්බේ නැහැ කියලානේ කියන්නේ. අඩුම තරමේ ඇරිස්ටෝටල් ජීවත් වෙච්ච කාලේ කඩදාසියවත් හොයාගෙන තිබුණේ නැහැ. හරි කඩදාසි හොයාගන්න තේට අවුරුදු 200කට විතර පස්සේනේ. එතකොට ඇරිස්ටෝටල් හිටපු කාලේ දැන් ඔන්න ඔය නිකන් අපි කතා කරනකොට ඔව් ඒක තමයි තිබුණේ නැහැ. එතකොට නිකන් අපි කතා කරොත් එහෙම යාන වාහන තිබුණේ නැහැ, ටෙලිකමියුනිකේෂන් ක්‍රම තිබුණේ නැහැ. ඊළඟට ගත්තාම මේ අද වගේ තියෙන අපි කතා කරන ආකාරයට අද වගේ තියෙන sannivedana ක්‍රම, දියුණු ක්‍රම කිසි එකක් තිබිලා නැහැ. හරි එතකොට දැන් අපිට මේක අවබෝධයක් ගන්න මේ සමාජ ක්‍රමය තුල. පුතේ මේ ආකෘති ඉගෙන ගන්නකොට මම නැවතත් ඔයාලට කියන්නේ ඒ සිටුේෂන් එක බෑග්ග්‍රවුන්ඩ් එක ඉගෙන ගන්නේ නැතුව ආකෘතියක් ගැන ඉගෙන ගන්නවා කියන්නේ පත බොරුවක්. එහෙම කරන්න බෑ අපට. හරි? දැන් ඔන්න ඇරිස්ටෝටල් ඉගෙන හිටපු සමාජය තුල අපි නිකන් ගැහුවා ගහලා අයින් කරා. බඩු තිබුණේ නැහැ. මොනවද තිබුණේ නැත්තේ? ටෙලිකමියුනිකේෂන් ක්‍රම තිබුණේ නැහැ, යාන වාහන තිබුණේ නැහැ, කඩදාසි තිබුණේ නැහැ. ඊළඟට ගත්තාම අද වගේ ස්මාර්ට්ෆෝන් නැහැ. හරි අපි අයින් කරලා දැම්මා. පැත්ත කරලා දැම්මා. රයිට්. ඒක දැන් ඔබට පැහැදිලි ඇරිස්ටෝටල් හිටපු කාලය තුල හරියට මේ sannivedanaya කියන එක ක්‍රියාත්මක වුණේ මම බෞද්ධ දර්ශනයේ බෞද්ධ ආගම්කාරයෙක් නිසා මම උදාහරණයකට ගන්න පුළුවන් අර බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න ගිය ක්‍රමයට. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න ගියේ කොහොමද? ස්මාර්ට්ෆෝන් එකේ ලින්ක් එක යවලා ඊට පස්සේ අද මහා ධර්ම දේශනේ තියෙනවයි කියලා Zoom ලින්ක් එක යවලා ධර්ම දේශනා කරන්න ගියේ නෑනේ බුදුහාමුදුරුවෝ. එහෙම ගියාද නෑනේ? හැබුතේ? නෑ. එහෙම උනේ නෑ. ඒක තමයි. එතකොට ගම් නියම් ගම් වලට බෙන්ස් එකේ වැඩියද? ඒත් නෑ. පාගමනින් වැඩම කරලා දායක දායිකාවන් හම්බ වෙනකොට ඒ අය සමහර වෙලාවට කුඹුරු වල වැඩ කර ඉන්නකොට
ඒ අයගේ අවශ්‍යතාවයන් බලලා ඒ අයට එක්ක ධර්ම දේශනා කරා. එහෙම නැත්නම් කට්ටිය කොහේ හරි එක තැනකට ඒක රාශී වෙන කල් ඉඳලා ගහක් මුල වෙන්න පුළුවන්, ආශ්‍රමයක වෙන්න පුළුවන්. අපි ඔය කතා කරන මහමෙවුනා උයන කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයිනේ. ගස් වලින් තුරුලතා වලින් සැකස් වෙච්ච බොහොම සෙවණ තියෙන පරිශ්‍රයක වෙන්න ඇති මේගොල්ල එකතු කරගෙන ධර්ම දේශනා කළා. ආරයි. එතකොට ධර්මදේශනයේ කතිකය මම ඇරිස්ටෝටල්ගේ ආකෘතිය පැහැදිලි කරන්නේ. ධර්මදේශනයේ කතිකය කිසියම් උස් ස්ථානයක ඉඳලා අනික් අය නිශ්ශබ්ද කරගෙන මම මේ නිශ්ශබ්ද කරන් ඉන්නවා වගේ බලහත්කාරයෙන් නිශ්ශබ්ද කරගෙන එයා දේශනයක් කරන්න ඇති. ඉතින් ඇරිස්ටෝටල් ඔය වැඩේ කරේ. අපි බලමු මේ සංකීර්ණ ක්‍රියාදාමයේ මේ මංගල්‍යයෙන් පේන්න තියෙනවද කියලා. මම ඔයාලට මුලින්ම කිව්වනේ පඬිත කතාවක්. ආකෘති කියලා කියන්නේ කිසියම් සංකීර්ණ ක්‍රියාවලියක සරල රූපාක්ෂරයක් කියලා මම කිව්වා. ආකෘති කියලා කියන්නේ කිසියම් සංකීර්ණ ක්‍රියාවලියක සරල රූපාක්ෂරයක්. දැන් මෙන්න කතිකයා ඉන්න. කතිකයා කියලා කියන්නේ sannivedakayaනේ. එයාට කරන්න තියෙන කතාවක් මේ තියෙනවා. එයා මොනවා හරි කතාවක් ක්ලෑස්ටි කරගෙන ඇති. දැන් බුදුහාමුදුරුවෝ කතා 60ට මාරක් ක්ලෑස්ටි කරගන්නනේ. අර සූත්‍රය මේ සූත්‍රය කියනවා. එතකොට ගොඩාක් කතා යා ක්ලෑස්ටි කරගත්තා. ගෞතම බුද්ධ. ඒ වගේම ඇරිස්ටෝටල් කතා ක්ලෑස්ටි කරගත්තා. කතාව කාටද කියන්නේ ග්‍රාහකයෙක්ට. අපි ශ්‍රාවකයෝ කියලා නම් කරන්නේ ග්‍රාහකයෙක්ට. මොකටද කියන්නේ බලපෑමක් ඇති කරන්න. කොතනද කියන්නේ කිසියම් අවස්ථාවක. මොකක් හරි අවස්ථාවක. ආරයිට්. ඇරිස්ටෝටල් ඔය වැඩේම තමයි කරේ. දැන් මවා ගන්න චිත්‍රේ උස් ගහක් මුල තියෙන ගොඩැල්ලකට නැගලා හරි කට්ටිය වට කරගෙන sannivedakaya. එතකොට මූලිකාංග වල කතිකයා කියලා කියන්නේ sannivedakayට, කතාව කියලා කියන්නේ පණිවිඩයට, ග්‍රාහකයා කියලා කියන්නේ මූලිකාංග වල ග්‍රාහකයට බලපෑම. එහෙනම් මේකේ මූලිකාංග 4ක් තියෙනවා. sannivedana මූලිකාංග 4ක් පදනම් කරගෙන කිසියම් අවස්ථාවක මෙයා කතාවක් කරනවා. හරි? දැන් මේක අන්න අර අපි ඉගෙන ගත්ත ඒවට දැන් දාලා බලනකොට රේඛීයද වක්‍රාකාරද? රේඛීයද වක්‍රාකාරද? දැන් ඔබට කතා කරන්න පුළුවන්. රේඛීයයි. රේඛීය කියන්නේ මේකේ කොතනකවත් මේ ග්‍රාහකේ උත්තර දෙනවා කියලා නෑ. එහෙම සඳහන් වෙන්නේ නෑ. එහෙම රූප සටහනේ කොහෙවත් සඳහන් වෙන්නේත් නෑ. මේ තමයි මේ ෆ්‍රේම් එක අවස්ථාව. අවස්ථාව කියලා කියන්නේ. දැන් අවස්ථාව කියලා කියන්නේ ඒ අවස්ථාව කියලා කියන්නේ යම්කිසි කාල වේලාවක්. මේ අවස්ථාව පෙන්නලා දීලා තියෙනවා. මේ මරණාධාර සමිති අවස්ථාව. මේ සාහිත්‍ය සංගමයේ අවස්ථාව. මේ දැන් ඒතකොට ඒක පිට කට්ටිය නෑ. මේ අවස්ථාවක් විතරයි මේ කතාව කරන්නේ. කිසියම් අවස්ථාවක. එයා ඒ අවස්ථාවේ කතාවක් කළා. එයා එතනදී කතාව කළා. අවස්ථාව කියන්නේ ඒක. පැහැදිලිද? රයිට්. මෙන්න මේ ආකෘතිය රේඛීයයි කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා. එහෙමනම් දැන් ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ ඉගෙන ගත්ත වෙනත් දරුවෝ ඉන්නවා මෙතන පිට පළාත්වල. ඒ දරුවොත් එක්ක කල්පනා කරලා බලන්න යම් ආකාරයක දෝෂ සහිත තැනක් තියෙනවා මට ඉදිරිපත් කරන්න. අපි ගැටලු සහගත තැනක් තියෙනවා ඒවා සංශෝධනයන් වලට ලක් කරලා කතා කරමු. එතකොට ඔබට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ වචන පහ අඩුම ඔන්න තරේ ලියා ගන්න මේක අතේ පෑනක් තියෙනවා නම් මේ කියන වචන පහ විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ කියන સિદ્ધාන්ත වලට යටත්ව. එක හරිද? විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක ලියා ගන්න ඕන නම් ග්‍රාහකයා කියන එක විස්තර කරන්න ඕනේ වචන 5කට වඩා වැඩි වාක්‍ය 6කින්. කතාව කියන එක විස්තර කරන්න ඕන වචන 5කට වඩා වැඩි වාක්‍ය 6කින්. ග්‍රාහකයෝ කියන එක විස්තර කරන්න ඕනේ කතිකයා විස්තර කරා, ග්‍රාහකයෝ විස්තර කරනවා, කතාව විස්තර කරනවා, බලපෑම කියන එක විස්තර කරනවා, අවස්ථාව කියන එක විස්තර කරනවා. මොනවාද? වචන 5කට වඩා වැඩි වාක්‍ය 6කින් විස්තර කිරීම අවශ්‍ය කරනවා. හරි. පුතේ මම මේ ඔබට තේරුම් ගන්න කියලා දෙන්නේ විවිධ පළාත්වල දරුවෝ ඉන්නවා. ඔබ දන්නවා දැන් මේ සම්මන්ත්‍රණය වෙලාවේදී මම ඔබට කාලාවකාශය වැය කරලා ඒ දේ කරාට ඒකෙදි ගොඩක් ඒවා ඉගෙන ගන්න ඔබ හොඳට මතක තියාගන්න උත්තරයක් ලියනකොට දැන් මම මේ ප්‍රශ්නයක් ඔන්න ඔබට ක්‍රියේට් කරලා දෙනවා. උත්තරයක් ලියනකොට අපි කොහොමද ඒකට ප්‍රවේශ වෙන්නේ කියලාත් මෙතනදී බලමු. ඒතර හොඳින් තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට විභාග ප්‍රශ්නයක් අහනවා කියලා උපකල්පනය කරන්න ඇරිස්ටෝටල්ගේ ආකෘතියට අදාළ අංග 4ක් නම් කර ඉන් 2ක් සැකෙවින් විස්තර කරන්න. හරි. මම ඔබෙන් ඉස්සරලම් පළවෙනිට අහනවා. සැකෙවින් කියන වචනේ මොකක්ද? තේරුම.
සැකෙවින් කියන වචනේ කෙටියෙන්. තේරුම මොකක්ද? කෙටි. ගොඩක් අය හිතන් එනවා සැකෙවින් කියලා කියන්නේ සවිස්තරාත්මක කියලා. අපේ දරුවන්ට ගොඩක් මේ ඇනගන්න හේතුව තමයි සිංහල බෑ. සැකෙවින් කියලා කියන්නේ කෙටියෙන්. සවිස්තරාත්මකව කියලා කියන්නේ විස්තර සහිතව. විස්තර සවිස්තරාත්මක උපසර්ගයක් දාලා තියෙන ස. හරි. එතකොට සැකෙවින් විස්තර කරන්න. කෙටියෙන් විස්තර කරන්න. හරි. දැන් අපි කොහොමද මේක පටන් ගන්නෙ? දැන් ඔන්න මම ප්‍රශ්නේ නැවතත් කියනවා. ඇරිස්ටෝටල්ගේ ආකෘති අංග 4ක් නම් කර ඇරිස්ටෝටල්ගේ ආකෘති අංග 4ක් නම් කර හරි ඉන් දෙකක් සැකෙවින් විස්තර කරන්න. මොකද දැන් ඔබට අර ආකෘති වලට ව්‍යුහයක් හැදුනා වගේ ඔබට ව්‍යුහයක් හැදෙන්න ඕනේ. මේ නම් කිරීම. ඔබ කියනවා මුලින්ම අපි හිතමු මේක දෙවෙනි කොටසක් කියලා. ඇරිස්ටෝටල්ගේ සංනිවේදන ආකෘතිය තුල අන්තර්ගත ලක්ෂණ 4ක් ලෙස කියලා කමාවක් දාලා බලන්න එතන වචන 5කට වැඩි ලියවෙනවනේ. මම මේ දරුවන්ට උගන්වන්නේ විභාගයටම. ඇරිස්ටෝටල්ගේ සංනිවේදන ආකෘතිය තුල අන්තර්ගත ලක්ෂණ 4ක් ලෙස වචන 7ක් ආවම ලෙස කතිකයා කතාව ග්‍රාහකයා බලපෑම යන්න පෙන්වා දිය හැකිය. දැන් එතකොට උන් ඔය වැඩේ කරගත්ත ගමන් පුතේ එතනට වැටෙනවා අද දැන් ලකුණු 8ක් නේ. උතෙන්ට වැටෙනවා ලකුණු 2ක් විතර. මේ නම් කරාට ලකුණු 2ක් විතර වැටෙනවා. දැන් ඊළඟට මේකේ ව්‍යුහය තියෙනවා ඉන් දෙකක් සැකෙවින් විස්තර කරන්න. හොඳට බලා ගන්න. හරි? මම එතනදී ඔබට අවධාරණය කරනවා ඒ සඳහා රූල් ප්‍රමාණය අවම 7ක් 8ක්වත් ලියන්න. ඒ ලියනකොට ආයෙත් අවධාරණයට ගන්න වචන 5කට වඩා වැඩි වාක්‍ය 6ක් ලියන්න කියලා. ආරයි. ඔන්න දැන් අද ඉන්න දරුවෝ මේ ටික ලියා ගන්නකො මම මේ කියනකොට මම කියනවට නිකන් ලියා ගන්නකො. මම කියනවට නිකන් ලියලා මේක බිත්තිය ගහගන්න ඉගෙන ගන්න දරුවෙක් නම් මම කියනවට නිකන් ලියා ගන්න මං ගැන හිතලා අනුකම්පා කරන්න. මම පව් කියලා. හරි. මම පව් කියලා ලියන්නේ. පුතේ කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. මම මේක නෙමෙයි ලියාගන්න කියලා මම ලියාගන්න කියලා කියන්න ඉන්න. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. තමන් ළඟ තියෙන දැනුම ප්‍රදානය කරන්න බැරි. විභාගයේදී තමන් ළඟ තියෙන දැනුම ප්‍රදානය කරන්න තියෙන එකම මාධ්‍යය තමයි ලිඛිත මාධ්‍යය. ලිඛිත මාධ්‍යය. එතකොට ලිඛිත මාධ්‍යයෙන් ප්‍රදානය කරනකොට ඒක ප්‍රශස්ත වෙන්න එපායි. ඒ ප්‍රශස්තභාවයේ තියෙන කෙනා ඒ එකක් ගන්නවා. ප්‍රශස්තභාවයේ නැහැ. එයා ගන්නවා W එකක්. ප්‍රශස්තභාවයේ ටිකක් තියෙන කෙනා S එකක් ගන්නවා. ප්‍රශස්තභාවයේ තරමක් හොඳ එක්කෙනා C එකක් ගන්න. ප්‍රශස්තභාවය ඊට වඩා ටිකක් හොඳ එක්කෙනා B එකක් ගන්න. එතකොට ඔන්න ඔහොම තමයි ප්‍රතිඵල ගන්න. හරි. එතකොට ලිඛිත ප්‍රශස්තතාවය වර්ධනය කර ගන්නවා නම් පමණයි එයාගේ ප්‍රතිඵල ඉහළ නංවා ගන්න පුළුවන්. හරි. පුතේ මම නිකම් මේ කියන්නේ අපි මහ ලොකු දේවල් කතා කරන්න ගියාම අපි නිකන් පච වෙනවානේ. හරි. අපි නිකන් කතා කරමු නිකන් මේ සම්මන්ත්‍රණ වෙලාවේ. දැන් උඹලා A level තමයි. ඉතින් මම දන්නවා. ඒකට පුතේ මේ ශිෂ්‍යත්ව විභාගයට රචනයක් තියෙනවා. ඒ රචනයට ලකුණු දෙන්න ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරුන්ට දීලා තියෙන ගයිඩ්ලයින් එකක්. හරි. ශිෂ්‍යත්ව විභාගයට රචනයක් තියෙනවා. ඒ රචනයේ බලන ගුරුවරුන්ට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. මෙන්න මේ නිර්දේශ තියෙනවා නම් විතරක් ලකුණු දෙන්න කියලා. ඔන්න මේ නිර්දේශ ටික උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයන පේපර් එකේ මේ ඡේදයක් ලියන කොටත් මම තියනවද කියලා මම බලනවා. එක ලියා ගන්න. එක සම්මන්ත්‍රණේ ඉන්න ලස්සනට. ඒකට ඔබට හොඳට පැහැදිලි වෙනවා මම මේ කියන කාරණේ. කවුරුත් මේ කියලා දෙන්නේ නැති කොටසක් මම කියලා දෙන්නේ. වචන 5කට වඩා වැඩි වාක්‍ය 6ක්වත් ලියන්න. අවම මේ මධ්‍යස්ථ උත්තරයකට. වචන 5කට වඩා වැඩි වාක්‍ය 8ක්වත් ලියන්න කියලා ලියන්න නැත්නම් 6ක්වත් ලියන්න කමක් නැහැ. 6ක්වත් ලියන්න. සම්මන්ත්‍රණයට රැඳිලෙන්න පැය දෙක. ඒක තමයි පින. මීට වඩා පින් කරලා නැහැ. මොකද්ද පළවෙනි එක? වචන 5කට වඩා වැඩි වාක්‍ය 6ක්වත් ලියන්න. alright. දෙක මාතෘකාවට අදාළව ලියන්න. මාතෘකාවට අදාළව ලියන්න.
දෙක ලියාගත්තේ නැත්නම් ආයේ සොරිම තමයි ඈ දෙක මාතෘකාවට අදාළව ලියන්න. තුන්වෙනි එක අක්ෂර වින්‍යාසය උත්තාක්‍යාත පද සම්බන්ධය පද බෙදීම ව්‍යාකරණ රීති පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඕ කියනවා අම්මේ කියනවා. අක්ෂර වින්‍යාසය උත්තාක්‍යාත පද සම්බන්ධය ව්‍යාකරණ රීති පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඊළඟට හතරවෙනි එක ලියා ගන්න මම මේ විහිළුවට නෙමෙයි කියන්නේ ෆුල් සීරියස් කියන්නේ. හතරවෙනි එක පුනරුච්චාරණය වන ලෙස ලිවීමෙන් වළකින්න. පුනරුච්චාරණය වන ලෙස ලිවීමෙන් වළකින්න. ඒක නැවත නැවත ලියන්න බෑ. නැවත නැවත ලියන්න බෑ. හරි. ඊළඟට මේක ලිව්වේ නෑ කියලා මම දන්නවා. ලිව්වනම් මාත්‍රිකාවට අදාළව ලියන්න. ලිව්වද ඒක? නෑ. ලිව්වා සර්. ලිව්වා හරි. එහෙනම් පුනරුච්චාරණය වීමෙන් වළකින්න. ඊළඟට පැහැදිලි අත්අකුරු ඉදිරිපත් කරන්න. පැහැදිලි අත්අකුරෙන් ලියන්න. පැහැදිලි අත්අකුරු තියෙන. කියව ගන්න පුළුවන් පරිණිතාන ගේන්න ඕනේ නැති වගේ සීන් එකක් තමයි තියෙන්නේ. හරි. අවසාන එක ලියා ගන්න. සෑම විටම අසා ඇති ප්‍රශ්නයෙන් පිළිතුර පටන් ගන්න. සෑම විටම අසා ඇති ප්‍රශ්නයෙන් පිළිතුර පටන් ගන්න. හරි. දැන් ඔන්න මම දරුවන්ගේ එකම ඉල්ලීමක් කරනවා විභාගයට කිසිම වෙලාවක තමන් පාඩම් කරගත්ත සටහන් පොතේ තියෙන සටහන පතාරින්න එපා. ඒක අතාරින්න එපා විභාගෙට. අහලා තියෙන එකට තමයි උත්තර ලියන්න ඕනේ. සටහන ලියනවා කියන එකයි අහලා තියෙනවා ලියන එකයි දෙකක්. හරි. දැන් අපි බලමු. දැන් අපි ඇහුවේ sannivedana ඇරිස්ටෝටල්ගේ sannivedana ආකෘතියේ තියෙන අංග 4ක් නම් කරලා ඉන් දෙකක් පැහැදිලි කරන්න. ඔය බලන්න. වචන 5කට වඩා වැඩි වාක්‍ය 5ක් ලිව්වහම ඔටෝ රූල් ගන්න එනවා. හරිද? ඊළඟට කරන්න තියෙනවා ලියපු ඒවා නැවත ලියන්න බෑ. ප්‍රශ්නයෙන් පිළිතුර පටන් ගන්න ඕනේ. උත්තාක්‍යාත පද අක්ෂර වින්‍යාසය ගැන ලියනකොට සැලකිලිමත් වෙනවා. පැහැදිලි අත්අකුරු ටික ලියනවා. නැවත නැවත ලියන්නේ නැහැ. හරි? හරි. ඔය ටික විතරයි අපි කතා කරන්නේ. ඊළඟට ඔන්න බලන්න මම දැන් නිකන් කියනවා. ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ කොහමද? ඇරිස්ටෝටල්ගේ sannivedana ආකෘතියේ ඇති මූලිකාංග එහෙනම් කොහමද ලියන්නේ? ඔන්න ලියන්න යන්න පහගෙන ඉන්න. මම දැන් ඔය ලියාගත්ත පොයින්ට් 6ට අදාළව නැත්නම් 7ට අදාළව උත්තරේ කියලා දෙන්න යන්නේ. පටන් ගන්න කොහොමද ලියන්න එපා. ඇරිස්ටෝටල්ගේ sannivedana ආකෘතියේ එන මූලිකාංගයක් ලෙස කතිකයා හැඳින්විය හැකිය. හරි. එක වචන 5කට වඩා වැඩි වාක්‍ය තිබුණාද නැද්ද එතන? තිබුණාද නැද්ද? තිබුණාද? දෙක ප්‍රශ්නයට අදාළව ප්‍රශ්නයෙන් පිළිතුර පටන්ගෙන තිබ්බද නැද්ද? තිබුණා. තිබුණා. හරි. ඊළඟට ගත්තාම ඔබේ උත්තරේ රූල් දෙකකට ආසන්න ප්‍රමාණයක් ලියවිලා තියෙනවද නැද්ද? එකමාර පැනලා. දැන් තාම හැබැයි මුකුත් විස්තර කරලා නැහැ. එතකොට අපි කොහොමද කියන්නේ? ඇරිස්ටෝටල්ගේ sannivedana ආකෘතියේ එන අංගයක් ලෙස කියලා කමාවක් දානවා. අන්න අර මං කියපු අක්ෂර වින්‍යාසය උද්දෘත පාඨ ව්‍යාකරණ රීති කමාවක් දාලා ලෙස කමාවක් දාලා මොකද්ද ලියන්නේ? කතිකයා යන මූලිකාංගය හැඳින්විය හැකිය. right. තිතක් තිබ්බා. ඒකත් ඕනේ දැන් මේකෙදි. ඊළඟට දැන් මේ අපි හදාගෙන යන උත්තරේ. හරි. ඊළඟට කියනවා ඇරිස්ටෝටල් විසින් මෙම sannivedana ආකෘතිය තුල කතිකයා වශයෙන් හඳුන්වන ලද්දේ කිසියම් සංදේශයක් ඉදිරිපත් කරන තැනැත්තාය. තිතක් තිබ්බා. ඊළඟට කියනවා
ඔහු අතින් sannivedana ක්‍රියාවලිය ආරම්භ වෙයි. කිසියම් අවස්ථාවක ඒක රාශී වන ග්‍රාහකයා ඉලක්ක කරගෙන ඔහු සිය සංදේශය මුදා හරින අතර ඒ හරහා එම ග්‍රාහකයින් වෙත බලපෑමක් ඇති කිරීම ඔහුගේ අරමුණයි. දැන් අර කියන මූලිකාංග ටික ඒ කියන්නේ අර කියන නිර්ණායක ටික ඔය උත්තරයට ඇවිල්ලා තියෙනවද නැද්ද? තියෙනවා සර්. ඒක තමයි උත්තරයක් කියලා කියන්නේ. හා ඊළඟට මම මේක ලියා ගන්න එපා. මේක හරි කැතයිනේ ලියනකොට. ඔයාලා උත්තරයක් ලියනකොට ගෙදර ඉන්න වයසක කිරියම්මට ඒ උත්තරය කියවනකොට උඹලා කිරියම්මට කියවන්න බැරි වුණාට කමන්නේ උඹලා කියලා දෙනකොට උඹලා කියනවා කිරියම්ම මම උත්තරයක් ලිව්වා. ඕන් අහගෙන ඉඳපන් කියලා කියනකොට කිරියම්මා ඒක අහගෙනලා අනේ පුතේ ටොපේ ටොප් මට ඒක මරුවට තේරුණා කියලා උන්දා කිව්වොත් එහෙම ආන් උත්තරේ හරි. හරි? ඔය 13 වසරේ ඉන්න උඹලා 12 වසරේ ඉන්න උඹලා ඔය ලියන උත්තරේ 4 වසර හරි 5 වසර හරි 6 වසර හරි ඉන්න නංගිට මල්ලිට කියලා නංගි මේ මං උත්තරයක් ලිව්වා මේක තේරෙනවද කියලා බලපන් කියලා ඒකට ඒක තේරෙනවා නම් හරියට හරි. එහෙම නැතුව උට හරි කිරියම්මට හරි ඉස කුඩිච්චයක් දාන්න වෙන සයිස් එකේ උත්තරයක් නම් අග මුල පටලවපු උත්තරයක් නම් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නම් ඒක උත්තරයක් නෙවෙයි. හරි උත්තරයක් කියලා කියන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති මීඩියා ගැන දන්නේ නැති කාට හරි ඒ ලියපු එක කියවනකොට ඒකේ අර්ථය පැහැදිලි වෙනවා නම් ඒක උත්තරයක්. හරියට මම මේ උඹලට sannivedana උගන්වනකොට මෙලෝ දෙයක් අගක් මුලක් දන්නේ නැති අයට ඒක කොහෙන් හරි තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් අරගෙන ඇවිල්ලා ඒක ඔළුවට දාලා යනවා වගේ උත්තරෙත් එහෙම බොහොම තර්කානුකූලව ලියන්න ඕනේ. ඔය කියන රීති 6 අනුගමනය කරලා. ඒක තමයි උත්තරයක් බවට පත් වෙන්නේ. right. එහෙමනම් අපි තවදුරටත් ඉදිරියට යමු. එතකොට දැන් අරිස්ටෝටල්ගේ ආකෘතිය තුළ ඔබ දන්නවා මේ කියන කාරණා පහ විස්තර කිරීමට අපිට හැකියාව ලැබෙන්න ඕනේ. ඒ හැකියාව අපි දන්නවා. මේ sannivedana මූලිකාංගවල තියෙන කාරණා පහක් තියෙන්නේ කතිකයා කතාව කියලා කියන්නේ සංදේශයට ග්‍රාහකයා කියලා කියන්නේ audience එකට ග්‍රාහකයා කියන භූමිකාව. එතකොට ඇරිස්ටෝටල්ගේ ආකෘතිය තුළ අර මූලිකාංගවල ග්‍රාහකයා වගේ නෙමෙයි අපි අවස්ථාව පැහැදිලි කර ගන්නවා. සමාජය තුළ ඉන්න විවිධ අවශ්‍යතා තියෙන පුද්ගලයෝ කිසියම් ස්ථානයකට එකට ඒක රාශි වුණාට පස්සේ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් කරන කතාව තමයි මේ ඔවුන් වෙනුවෙන් කරන කතාව තමයි මේක. එතකොට එම ග්‍රාහකයෝ ඒ කියන ග්‍රාහකයෝ දැන් අපි පැහැදිලි කරා ඒ ග්‍රාහකයෝ නිශ්චිත අරමුණකට කිසියම් ස්ථානයකට ඒක රාශි වෙච්ච කණ්ඩායම. හරි ඒ ග්‍රාහකයා ගැන අපිට පැහැදිලි කරන්න. එතකොට දැන් මේ වගේ දැන් මම මේ පන්ති කාමරයට නිශ්චිත අරමුණකට ඒක රාශි කරගත්ත කණ්ඩායමක් ඉන්නවා වගේම තමයි එතන. right. ඊළඟට හොඳට කල්පනා කරලා බලන්න. අවස්ථාව කියලා කියන්නේ කිසියම් තැනක ලොකේෂන් එකක අර මං කිව්වා වගේ මරණාධාර සමිතියක සාහිත්‍ය සමිතියක බණ ගෙදරක ඒ වගේ තමයි ඉස්සරත් මේ ඇරිස්ටෝටල් ජීවත් වෙච්ච සමාජයේ මොකක් හරි අවස්ථාවක් පාදක කරගෙන මේ කරන කතාව ගැන කතා කියන්නේ. ඊළඟට මේ ආකෘතියේ තියෙන විශේෂ ලක්ෂණ ගැන අපි කතා කරන්න ඕනේ. මේ ආකෘතියේ විශේෂතා තියෙනවා ගණනාවක්. මේක පුතේ රේඛීය ආකෘතියක්, හෙවත් ඒකමාර්ගික ආකෘතියක්. රේඛීය ආකෘතියක් මේ හරි පැහැදිලි එක දිශානතියකට ගලනවා. ඒක රේඛීය ආකෘතියක්. දෙක අංග පහක් මත තමයි මේක පදනම් වෙලා තින්නේ. ඒ අංග පහෙන් හතරක්ම මූලිකාංග. කතිකයා කියලා කියන්නේ sannivedakaya, කතාව කියලා කියන්නේ පණිවිඩය, ග්‍රාහකයා කියලා කියන්නේ ග්‍රාහකයාට බලපෑම කියන මූලිකාංග හතරක් තියෙනවා. නැති මූලිකාංගයකට තියෙන්නේ අවස්ථාව විතරයි. ඊළඟට මේකෙදි වගකීමෙන් මේ ලියා ගන්න ඕන නම් sannivedakaya විශේෂ කරලා තියෙනවා. ග්‍රාහකයාට අඩු සැලකිල්ලක් දක්වලා තියෙනවා. කියන්නේ මේකේ টොප් වෙන්නේ කතිකයා තමයි টොප් වෙන්නේ. ග්‍රාහකයා ගැන ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ කතිකයා තමයි මේකේ පොර වෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ sannivedakaya පිළිබඳ විශේෂ අවධානයකින් මේ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට තව ඕනේ නම් නිකන් ලියා ගන්න පුළුවන්. ඒ ඉපැරණි යුගයේ sannivedanaya ක්‍රියාත්මක වෙච්ච ආකාරය මේ ආකෘතිය තුළ හැංගිලා තියෙනවා. ඉපැරණි යුගයේ මේ අර මං කිව්වේ ගහක මුලක් යට කරපු දේශනයක්. බුදුහාමුදුරුවෝ කරපු දේශනයක් හා සමානව ගහක මුලක් යට කරපු දේශනයක්. මේකේ කොතනකවත් ටෙලිෆෝන් එකක් ගැන, මේකේ කොතනකවත් රේඩියෝ එකක් ගැන, මේකේ කොතනකවත් සිග්නල් එකක් ගැන, මේකේ කොතනකවත් ආකේතකරණයක් විකේතකරණයක් ගැන නෑ. මොකද සරල කතාවක් විතර තියෙන්නේ. ඉපැරණි sannivedana ක්‍රියාවලිය තුල තියෙනවා. ඊළඟට
ඔව් ඔය කියන මූලිකාංග ටික මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. right එහෙනම් මම ඔබට මේ ආකෘතිය තුල තව මොනවා හරි දැනගන්න ඕනේ නම් ඒකට අවස්ථාව දෙනවා. ඔබට කතා කරන්න අයිතියක් තියෙනවා. ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. කතා කරන්න. අහන්න. සර් එතකොට ඇරිස්ටෝටල් ආකෘතියේ මේ අන්තිම අවස්ථාවටද අවස්ථාව කියන එක එන්නේ? ඔව් පුතේ ඒක අවස්ථාව කියන එක එන්නේ මේ මෙතන. ඒ කියන්නේ අවස්ථාවක දැන් මේ වැඩේ කෙරෙන්නේ කොයි වෙලාවෙද? කොහොමද කෙරෙන්නේ? ඒක වෙන රවුමක දාන්නේ නැහැ. දැන් මේ තමයි මම නිකන් අහගෙන ඉන්න. මම මේකේ තාකක මේ ඉස්කෝලේ සාහිත්‍ය සමිතිය කියලා අපි නිකන් කල්පනා කරමු. එතකොට කතිකයේ කතාවක් ග්‍රාහකයන්ට කරන බලපෑමක් ඇති වෙන මොන අවස්ථාවේදීද සාහිත්‍ය සමිතිය? මරණාධාර සමිතිය. ඊළඟට ගත්තාම අවමගුල් උත්සවය. හරි. මගුල් ගෙදර. දැන් තේරෙනවද කියන්නේ? හරි දැන් ප්‍රශ්න අහන්න ඊට පස්සේ. අවස්ථාව කියන්නේ එතන. අහන්න ප්‍රශ්න අහන කල් බලන් ඉන්නේ. නැද්ද දරුවෝ ප්‍රශ්න? ඉස්සරලා ප්‍රශ්න අහපු දුවට ප්‍රශ්න පැහැදිලිද? උත්තරේ? ඔව් සර් හරි මේ සර්ට සර් සටහනේ දීලා තිබ්බේ අවස්ථාව කියන එක තුන්වෙනි අංගෙට. මමද? ඔව් සර්. මම අවස්ථාව කියන එක තුන්වෙනි අංගයට දීලා තිබුණා. ඔව්. ඔව් සර්. එහෙමද? හරි. ඒ අවස්ථාව කියන එක මෙතන නෙමෙයි මේ මෙතන. හරි මෙහෙමයි. රූප සටහනේ කොතනද තියෙන්නේ කි? තුන්වෙනි අවස්ථාවේ තුන්වෙනි අංගෙට සර්. මෙතන තියෙන්නේ. නෑ සර් මේ හතරවෙනියට නෑ හතරවෙනි එකට තියෙන්නේ. හතරවෙනියට අවස්ථාව. පොඩේ. කතකයා කතාව ග්‍රාහකයා අවස්ථාව බලපෑම කියලා සර්. හරි. ඔයාලා කියන එක හරි. දැන් මේ අද මම මේක ඉදිරිපත් කරනකොට මේ වැරද්ද වෙලා තියෙන්නේ. මේක ලියාගන්න. මේක තමයි හරියට එන්නේ. මේ තමයි හරියට. කතිකයා කතාව ග්‍රාහකයා බලපෑම අවස්ථාව. මේක නිවැරදි එක. හරි? අවස්ථාව යටට එන්න ඕනේ. නිවැරදි කරගන්න ඕනේ. right. හරි. ඔව් සර් නෑ රූප සටහනේ විතරයි පොඩි අවුලකට ගිහලා තියෙන්නේ නැත්තම් ඔව් මේක හරි එක. මේක හරි එක. කිසි දෙයකට බය වෙන්න එපා. සර් අහන්න දරුවෝ. සර් මේ දැන් මේ ඇරිස්ටෝටල් ආකෘතියේ ප්‍රධානම මේ ලක්ෂණයක් විශේෂම ලක්ෂණයක්ද මේ කතිකයාට වැඩි අවධානයක් යොමු කරලා තියෙන එක විශේෂ ලක්ෂණයක් කියලා කිව්වනේ සර්. ඔව්. ඒක සර් ඒ මේ කතිකයා ඒක පැහැදිලි කරන්න මෙහෙමයි. මේ ආකෘතිය තුල ඇරිස්ටෝටල් මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. එතකොට එයා කියන සංනිවේදන අවස්ථාවක් තුල අනෙක් ඒවාට වඩා මේ කතිකයා පාදක කරගෙන තමයි සිද්ධ වෙන ක්‍රියාවලියක් හැටියට අපෙන්වන්න උත්සාහ කරන්නේ. කතිකයා. පැහැදිලිද කියන්නේ? ඔව් සර් ඒක මේ තව සර් කෙනෙක් කිව්වා ඒකේ ඒ තරම් මේ විශේෂ ලක්ෂණයක් නෙමෙයි කියලා. දැන් මෙහෙමනේ අපි ගත්තාම උදාහරණයක් හැටියට ලැස්සෙල්ගේ ආකෘතිය තුල ආකෘතියෙන් සිද්ධ වෙන බලපෑම highlight කරන්න උත්සාහ කරා. හැබැයි මේකෙදි උත්සාහ කරන්නේ ඒ කියන්නේ කතිකයා දැන් අනිත් ඔක්කොටම සමානකමක් දෙනවට වඩා කතිකයා මුල් වෙච්ච අවස්ථාවක්. නැත්නම් කතිකයා මත තමයි මේ sannivedana ක්‍රියාවලිය පදනම් වෙලා තියෙනවා කියන එක මේ ආකෘති ස්ටඩි කරනකොට පේනවා. කතිකයා පාදක කරගත්ත sannivedana ක්‍රියාවලියක් කියන එක. දැන් ලැස්සෙල්ගේ ආකෘතිය දිහා බලනකොට ලැස්සෙල්ගේ ආකෘතිය උත්සාහ කරන්නේ අරමුණ බලපෑම කොහොමද ඉෂ්ට කරගන්නේ කියලා. මේකෙදි බලපෑම නෙමෙයි ටාගට් කරන්නේ. මේකෙදි කතිකයා කොයි ආකාරයකද highlight වෙන්නේ කියන එක තමයි උත්සාහ කරන්නේ. ආකෘතිය දිහා බලනකොට අර අපි නිකන් උත්සාහ කරන දැන් මාකටිං කරනකොට මේ මාකටිං වල මොන අරමුණටද මේක ඉෂ්ට කරන්නේ උත්සාහ කරන්නේ කියලා. හරි ඒ වගේ තමයි මේ ආකෘතිය තුල කතිකයා කියන එක highlight කරන්න උත්සාහ කරන්නේ. පැහැදිලිද? හරි. ඔව් හරි. පුතේ මේ මම ඔබට නිකන් ඔබට මතක් කරන්නේ හොඳට තේරුම් ගන්න. දැන් අපි ඔය පහුගිය දවස්වල වැඩ කරගෙන යනකොට දැන් ඔයාලා දන්නවා 2022 වෙනුවෙන් අපේ දැන් අපේ පන්තිවල කරන වැඩසටහන් එක්ක 2022 දරුවෝ වෙනුවෙන් වැඩපොතක් එහෙම නිර්මාණය කරා. එතකොට 2022 දරුවන්ට දුන්න වැඩපොත සහ නිබන්ධය. දැන් මේ මාසේ යන නිබන්ධය තමයි නිර්මාණාත්මක sannivedanaye මේ පේන්න තියෙන නිබන්ධය. මම ඔබට එදත් කිව්වා මේ නිබන්ධය තුල ගොඩක් දේවල් තියෙනවා. ඉක්මනට අර කියන්නේ අවශ්‍ය දැන් මේ පන්ති යන කට්ටියට තමයි මේක අදාළ වෙන්නේ. තියරි පන්ති සිකුරාදා යන කට්ටියට අදාළ වෙන්නේ. මේකේ මේ
අපි ඔය කතා කරන කතු වැකි තීරු ලිපි ඊළඟට ගත්තාම ප්‍රවෘත්ති දැන්වීම් ඔය සියල්ල මේකේ අන්තර්ගත කරලා ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ ගුවන්විදුලි මාධ්‍ය පිටපත් ඇතුළත් කරලා ඊළඟට ගත්තාම රූපවාහිනී හා සිනමාවේ කැමරා කෝණ සහිතව මේ නිබන්ධය නිර්මාණය කරලා තියෙනවා. කුරියර් මගින් ගෙන්න ගන්න කට්ටියටත් මේක ගෙන්න ගන්න පුළුවන් මේ වෙලාවේ රටේ පවතින තත්ත්වය පාදක කරගෙන. ඔය ඒ නිබන්ධය. හරිද? හොඳට මතක් කරගන්න. ඊළඟට ගත්තාම මේ ඔයාලටම ඔයාලගේ වර්ෂයටම අදාළව මම ආයි දීලා තියෙනවා වැඩපොතක්. ඒ වැඩපොත තමයි ඒකත් මම ඔබට පැහැදිලි කරන්න ඕනේ. 2000 මේ අගෝස්තු මාසයට අදාළව සුවිශේෂ වැඩපොතක් හදලා දීලා තියෙනවා. මේ වැඩපොත තුල තියෙන්නේ ප්‍රශ්න 10කට අදාළව මම ඔබට ඒක පෙන්වන්න උත්සාහ කරන්නම්. ප්‍රශ්න 7කට අදාළව තප්පරයක් ඉන්න කරන්න ඕන වැඩපොතක්. ඒ වැඩපොතේ සම්පූර්ණයෙන්ම අපි කෙටි ප්‍රශ්න පත්‍රයක් ඊළඟට ගත්තාම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රවල ආකෘතිය සහ දරුවන්ට පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දීලා තියෙනවා. දරුවන්ට පිළිතුරු ලියන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරලා තියෙනවා ඒ කියන වැඩපොත තුල. ඉතින් ඔබට මේ වැඩපොත් සහ මේවා අරගෙන ඒවා කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතාමත් වටීවි කියලා මම විශ්වාස කරනවා. එහෙම වුණොත් තමයි අපි අපේක්ෂිත ඉලක්ක වලට විභාගය යන්නේ. එහෙම නැතුව මේ නිකන් ඉඳලා වැඩේ කොට දා ගන්න හදන්න බැරි වෙයි. එහෙම වුණාම ඔබ අරමුණු කරා යන්නේ නැති වෙයි කියන එක තමයි මම ඔබට කියන්නේ. ඒ නිසා වගකීමෙන් මේ වැඩ කරගන්න කියන කාරණේ. ඉතින් මම පෙන්නන්නම් ඔබට මොකක්ද ඒ කියන කාරණේ කියන. දැන් මේ වැඩපොත කියන එක මොකක්ද කියන කාරණේ කාට හරි පැහැදිලි නැත්නම් මෙන්න මේ තමයි වැඩපොතක් කියලා මම කියන්නේ. ඔබට එතකොට පැහැදිලි වෙන්න. ඔව්. දැන් ඔබට පේනවා මේ ආකාරයට මේ පිටු 32කින් සමන්විත ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්නයට අදාළ ඉඩ තියලා ඊට පස්සේ ඒකට අදාළ සමහර ආදර්ශ මම පිළිතුරු සපයලා ලකුණු ලැබෙන ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කරලා ඔබට මේ දැන් ආදර්ශ පිළිතුරු සපයමින් දෙන වැඩපොතක්. මේවා පන්ති කාමරේදී ඊට පස්සේ අපි සාකච්ඡා කිරීම වලටත් ලක් කරනවා විවිධ අවස්ථාවල. සමහර ඔබට උත්තරයක ප්‍රවේශ වෙන ක්‍රමවේදය පවා මම මේකේ ආදර්ශයක් හැටියට දීලා තියෙනවා. ඔය කියන කාරණා. ඒවට අවශ්‍ය කට්ටිය සැලකිලිමත් වෙලා ඒවා මේ කරගෙන යන්න කියන කාරණේ තමයි මම ඔබට මතක් කරන්නේ. වැඩ කරන්නේ නැතුව මීඩියා කොට දාන්න බෑ. අනිවාර්යෙන් ඔබ වැඩ කළ යුතුමයි. ඒක මතක තියාගන්න. right. එhmenan අපි අපේ පාඩමේ ලැස්සෙල් කියන තැනට යමු. ලැස්සෙල් ගැන දැන් අපි කතා කරමින් හිටියේ. ඊට මම දෙන්නම් ඔබට ස්ක්‍රීන් එකට. right. හැරල්ඩ් ඩි ලැස්සෙල්. හරි දැන් පැහැදිලි. පුතේ ලැස්සෙල් කියන විද්වතා හරි පේනවා. චුට්ටක් කියව ගමු අපි. ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක්. එතකොට හැරල් කාර්ඩ් අපි කියන්නේ හොඳට කල්පනා කරන්න. මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් sannivedana අධ්‍යයනය ආරම්භ කරපු මුල් අවස්ථාවේදීම මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්ට 1940 දශකයේ ලොකු ශක්තියක් වෙච්ච චරිතයක් තමයි මේ හැරල්ඩ් ඩි ලැස්සෙල් කියලා කියන. ඔබ දන්නා sannivedanaya කියන විෂය විවිධ විෂයන්ගේ එකතුවක් හැටියට තමයි තියෙන්නේ. sannivedanaya කියන විෂය විවිධ විෂය ශාස්ත්‍රවල එකතුවක්. ඒකේ ප්‍රධාන විෂය ශාස්ත්‍රයක් හැටියට දේශපාලන විද්‍යා විෂය ශාස්ත්‍රය තිබුණා. දේශපාලන විද්‍යා විෂය ශාස්ත්‍රය නියෝජනය කරපු විද්වතෙක් තමයි මේ හැරල්ඩ් ඩි ලැස්සෙල් කියලා කියන්නේ. හැරල්ඩ් ඩි ලැස්සෙල් ගැන මම ඔබට චුට්ටක් මතක් කරොත් එහෙම මෙයා ඇමරිකානු ජාතිකයෙක් කියලා පැහැදිලිවම කියනවා. මෙයා ඉපදෙන්නේ 1902 1978 දක්වා. මේවා උත්තර ලියන්න එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊළඟට මෙයා දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකානු යුද හමුදාව බාරව කටයුතු කරපු ප්‍රධාන උපදේශකයෙක්. ඔන්න බලන්න යාගේ චරිත ස්වභාවය. ලෝකයේ තියෙන
විශාලම හමුදාවක් වෙනුවෙන් උපදේශන සපයපු උපදේශකයෙක් තමයි හැරල්ඩ් ඩි ලැස්සෙල්. එතකොට මේ හැරල්ඩ් ඩි ලැස්සෙල් දෙවන ලෝක යුද්ධයේදී යුද්ධය පිළිබඳව පාවිච්චි කරපු ප්‍රචාරණ ක්‍රම පිළිබඳවත් අධ්‍යයනය කරපු විද්වතෙක්. හරි? එතකොට ලැස්සෙල් සම්පූර්ණයෙන් මේ ආකෘතිය ඉදිරිපත් කරන්න හොඳට අහගෙන තේරෙනවා. ලැස්සෙල් මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ යුද්ධ හමුදාව ඉලක්ක කරගෙන. යුද්ධ හමුදාවක ක්‍රියාත්මකභාවය පදනම් කරගෙන තමයි මෙයාගේ මේ ඔළුවේ මේක වැඩ කරන්නේ. ඒක ආමේකක් දිහා බලාගෙන ඉන්නකොට ඒ ආමේකයෙන් තමයි මේ ආකෘතිය දකින්නේ. හැබැයි ඒ ආකෘතිය ආමේකෙන් දැක්කට සමස්ත සමාජයක් තුළ මේක ක්‍රියාත්මක වෙනවයි කියන සංකල්පයෙන් යුක්තව කටයුතු කරා. එතකොට ලැස්සෙල්ගේ ආකෘතිය හා නිර්වචනයට තියෙන අංග සමානයි. ලැස්සෙල්ගේ ආකෘතියේ හැඩය මේ කොටු පහකින් සමන්විත තමයි ආකෘතියක් තියෙන්නේ. ලැස්සෙල්ගේ ආකෘතිය මේ ආකාරයේ කොටු පහකින් සමන්විත ආකෘතියක් තමයි ලැස්සෙල්ගේ ආකෘතිය තුල තියෙන්නේ. කොටු පහකින් සමන්විත ආකෘතියක්. ඔබට පැහැදිලි? මම ඕන මේක තව ටිකක් උඩාවට අඳලා පෙන්නන්න නැත්නම් ඔබට මේ බෝඩ් එකේ ඉඳමදි බලාගමු. එතකොට මේ ලැස්සෙල්ගේ ආකෘතිය ඉදිරිපත් කරනකොට දරුවනේ හොඳට මතක තියාගන්න මේවා රවුම් කරන්න යන්න එපා. මෙතන දැන් කොටු පහක් අපි අඳා වගේ මේවා රවුම් කරන්න යන්න එපා. ඊළඟට ඉදමන්දි වෙනකොට ඊතලේ නවලා දාලා අඳින්න යන්නත් එපා. ඒක Tamanට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මේක ගලාගෙන යාමක් තියෙනවා. ඊතල මේ පැත්තට යනවා. රේඛීය ආකෘතියක් මේකත්. ලැස්සෙල් මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ මෙතන අපි නිකන් ලියාගම් බලන්න. කවුද නැත්නම් කවරෙක්ද? කවුද කියලා මම නිකන් ලියන එකට ආදේශ කරන මේ. ඊළඟට කුමක්ද? පණිවිඩය. ඊළඟට මාධ්‍යය, නාලිකාව, මාධ්‍යය. ඊළඟට ගත්තාම හතරවෙනියට තියෙන කාටද කියන්නේ? කාටද? ඊළඟට බලපෑම ගැන කතා කරනවා. එතකොට ඔය කියන අංග පහ තමයි මේකට සමන්විත වෙන්නේ. එතකොට මේකෙදි ඇරිස්ටෝටල්ගේ ආකෘතිය වගේම අංග පහක් තියෙනවා. හැබැයි මේ අංග පහ ගත්තාම සංනිවේදනයේ තියෙනම මූලිකාංග පහක්. මූලිකාංග වලම තියෙන පහක්. සංනිවේදකයා, පණිවිඩය, මාධ්‍යය, නාලිකාව, බලපෑම කියන මූලිකාංග පහ තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මම ඔබට චූටි කතන්දරයක් කියලා මේ කතන්දරෙත් එක්ක මේක තේරුම් ගන්න බලන්න. ලැස්සෙල් කියන විද්වතා යුද්ධ හමුදාවේ උපදේශකයෙක් හැටියට කටයුතු කරනකොට එයා නිරන්තරයෙන් යුද්ධ හමුදාව එක තමයි ගණදුණු කරේ. දැන් අපේ ගත්තාම අපේ මේ වත්මන් ජනාධිපතිතුමා ගත්තාම ඔහුගේ අපි කියන්නේ මූලික ආభాෂයත් එක්ක ඔහු යුද්ධ හමුදා නිලධාරී ඔහු ජනාධිපති ධූරයට ආවට පස්සේ ඇතැම් ඇක්ටිවිටීස් ක්‍රියාත්මක කරන්නේ යුද හමුදා මානසිකත්වයකින් යුක්තව. යුද හමුදා මානසිකත්වයකින් යුක්තව. මම කියන කාරණේ ඔබට හොඳට පැහැදිලි වෙනවා ඇති. ඔබ මේක දකිනවා. වෛද්‍යවරුන්ට අයත් එන්නත් කාර්යය එයා තවදුරටත් කාර්යක්ෂම කරන්න උනහම එයා කරන්නේ දීප ව්‍යාප්තව වෛද්‍ය බලෑනිය යුද හමුදා වෛද්‍ය බලෑනියට මේක බාර දෙනවා. යුද හමුදා වෛද්‍ය බලෑනිය තමයි ඊට පස්සේ එන්නත් කාර්ය වේගවත් ලෙස කරගෙන යන්නේ. එතකොට අර මම කියපු කෙනෙක් ඒ යුද හමුදාවත් එක්ක ගැවසෙනකොට ඒ අයත් එක්ක ඇසුරු කරනකොට ඒ ආభాෂය කෙනෙක්ට එනවා. ඒ ආభాෂය තුලින් සමහර ඒවාට විකල්ප ඉදිරිපත් කරන්න පුළුවන් කියන concept එක එනවා. ලැස්සෙල්ගේ ආකෘතිය තේරුම් ගන්න තියෙන හොඳම සිටුේෂන් එක තමයි මේක. එතකොට ලැස්සෙල්ට එහෙම එකක් වෙන්නේ. ලැස්සෙල් ආමිකාරයෙක් නෙමෙයි. ලැස්සෙල් යුද හමුදා නිලධාරියෙක් නෙමෙයි. නමුත් ඔහු ඇමරිකානු යුද හමුදාවේ කන්සල්ටන්ට් සර්විස් එකේ කාලයක් සේවය කරපු තැනක්. ඒ කන්සල්ටන්ට් සර්විස් එකේ ඉඳනකොට මෙයා යුද හමුදාවක කෙනෙක් ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටීස් මෙයා දකිනවා. ඒ ඇක්ටිවිටීස් දකිනකොට ඒ ඇක්ටිවිටීස් පාදක කරගෙන තමයි මෙයාට මේ ආකෘතිය බිහි වෙලා තියෙන්නේ. ඒ ආකෘතිය තුල නිශ්චිත හැඩය මේක හොඳට තේරුම් ගන්න. නිශ්චිත හැඩය මේක. ඒ ආකෘතිය තුල දැන් අපි කතාව කියලා දෙන්නකොට කතාව තමයි පුතා යුද හමුදාව තුල ඉන්න ඉහළ අනදෙන නිලධාරියෙක්. අපි කියන්නේ ඉහළ අනදෙන නිලධාරියෙක් කියලා. හොඳට මේක අහගන්න මේක මේ කවුරුත් කියලා දුන්නේ නැති එකක් වෙන්නේ. ඉහළ අනදෙන නිලධාරියෙක් තමන්ගේ සෙබළුන්ට පණිවිඩයක් කියනවා. දැන් මෙතන තියෙන්නේ කවුද? අනදෙන නිලධාරියා. කුමක්ද පණිවිඩයක්? මාධ්‍ය කියලා කියන්නේ සිග්නල් එකක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, මැසේජ් එකක් වෙන්න පුළුවන්.
වොයිස් වලින් වෙන්න පුළුවන්, ලිඛිතව වෙන්න පුළුවන්, රහස් සංකේත වලින් වෙන්න පුළුවන්. කාටද? සෙබළුන්ට. ඒකේ බලපෑමක් වෙනවා. දැන් අපි කිව්වොත් එහෙම එන්නත් දසලක්ෂයක් ලබා දීලා තේරුම් ගන්න මම මේ කියන කාරණේ ඔබට මේක මේ හරි වැදගත් වේවි. ඒ දසලක්ෂය මට දවස් 3ක් ඇතුළත විදලා දෙන්න කියලා යුද හමුදාපති යුද හමුදාවේ වෛද්‍ය බලකායට කියනවා. පැහැදිලිද? හරි. දැන් යුද හමුදාවේ වෛද්‍ය බලකාය කියනද අපිට ওই දසලක්ෂය විදින්න බෑ. දසලක්ෂයක් කියලා කියන්නේ දවස් 3කට පැය 72යි තියෙන්නේ. පැය 72 මෙච්චර ගානකින් බෙදුවාම පැයකට මෙච්චරක් විදින්න ඕනේ. අපිට එහෙම විදින්න බෑ. රැයට පැය මෙච්චරක් තියෙනවා. රැය පැය මෙච්චරක් ඇරියට පස්සේ අපිට නිදා ගන්න වෙලාවක් නෑ. අපි නම් ඕක විදින්නේ නෑ. අපි උද්ඝෝෂණය කරනවා. අපි පාර්ට බහැලා මේ බෝඩ් උස්සන් ඉන්නවා. අපි වැඩ වර්ජනය කරනවා කියලා යුද හමුදාව කොයි වෙලාවකවත් කියනවද? මට උත්තර දෙන්න බලන්න. නෑ සර්. නෑ කියන්නේ. එතකොට ඒගොල්ලෝ වැඩේ කෙරෙන තැනටද කතා කරන්නේ නොකරන තැනටද? ඒගොල්ලෝ කරනවා වැඩේ. ඒගොල්ලෝ මේ ඇක්ටිවිටි එක කරනවා. ආයෙ කතා දෙකක් නැහැ. දැන් ඔබ දැක්ක පහුගිය කාලේ ඒගොල්ලන්ට ටාගට් එකක් දුන්නා. ටාගට් එකක් දීලා කිව්වා කොළඹ ප්‍රදේශයේ එන්නත්කරණය කරලා නැති සියලු දෙනාට එන්නත්කරණය කරන්න කියලා. ඒගොල්ලෝ මොකද්ද කරේ? විහාර මහදේවි ක්‍රීඩාංගණයේ ගැහුවා හට් ටික, යුද හමුදා බලයන් ටික ගෙනාවා. පැය 24 වෙන්නත් කරන ක්‍රියාවලිය කරා. දවස් 3ක් ඇතුළත කරන්න තියෙන මිෂන් එක දවස් 2කමාරක් හරි 1කමාරක් හරි ඇතුළත කරලා තව දවස් 1කමාරක් කරන්න කාලය තියෙනකොට ඒ දවස් 1කමාරේ වැඩේ ඉවර කරලා මේගොල්ලෝ විවේකයෙන් ඉන්නවා. පැහැදිලිද මම මේ කියන කාරණේ? එතකොට දැන් අර මං කියපු කාර්යය කල්පනා කරලා බලනකොට මේ යුද හමුදාවක් තුල මේ බලපෑම කියන එක අපේක්ෂිත ඕඩර් එකකට අනකට සිද්ධ වෙනවා. පැහැදිලිද මම මේ කියන කාරණේ? ඔබට තේරුණාද මම මේ කියන කාරණේ? නෑ ඉස්සෙල්ලාම තේරුම් ගන්න එපා ඒක. දරුවනේ? ඔව් සර්. හරි. එතකොට මේ දැන් අපි ඔක ආයි කල්පනා කරලා බලමු. දැන් ඔක අපි දොස්තරලට කියනවා. ලංකාවේ ડોක්ටර්ස්ලාට කියනවා හරි එන්නත් කරන ක්‍රියාවලිය තියෙනවා. එන්නත් දසලක්ෂයක් වෙන දවස් 3ක් ඇතුළත විදින්න කියලා. එතකොට සාමාන්‍ය සිවිල් සමාජයක අර කියපු ආකාරයේම බලපෑමක් අපිට දකින්න පුළුවන් වේද ඔයාලා හිතන්නේ? නෑ සර්. එහෙම දකින්න බෑ. පැහැදිලිනේ. එහෙම දකින්න බෑ. එතකොට මේ ඇරිස්ටෝටල් මේ ආකෘතිය ඉදිරිපත් ලැස්සල්ට මේ ආකෘතිය ඉදිරිපත් කරන්න බලපෑවේ අර යුද හමුදාවක ඇක්ටිවිටි එක. දැන් ඔන්න ආයෙත් මම කල්පනා කරනවා දැන් යුද ජනාධිපතිවරයා යුද හමුදාපතිට කියනවා යුද හමුදාපතිට එන්නස් දසලක්ෂ හවල් දවසකට මට විදලා ඉවර කරන්න. එච්චර එයා කියන්නේ. ඒ කියනකොට මෙන්න බලපෑමක් සිද්ධ වෙනවා. හරිද? ඒ බලපෑම දිහා බලලා මේ ආකෘතියක් ඉදිරිපත් කරා. එතකොට පැහැදිලිවම ලැස්සල්ගේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ යුද හමුදාවක් තුල තියෙන ඇක්ටිවිටි එක පාදක කරගෙන තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. අපි අර නිකමට කියනවනේ අන දෙන නිලධාරියා තව තැනක ඉඳන් තව තැනකට සෝල්ජර් කෙනෙකුට යන්න කියනකොට ඒ සෝල්ජර් කකුල් දෙකෙන් නැත්තම් අඩුම තරමේ කකුල් දෙකෙන් යන්න බැරි නම් බඩ ගහගෙන හරි යනවනේද? එන්නත් ටික විදින්න කියලා කියනකොට දවල් වෙලාව මදි නම් යුද හමුදාව කරන්නේ ඒ සැලැස්මට රාත්‍රී කාලය ගන්න. පැය 24ම අපි බලට විදින වරෙල්ලා. අපි පැය 24 විදින ඉවර කරනවා මේක. හරි? ඒක තමයි මේ කියන ආකෘතිය තියෙන්නේ. ඒතකොට ඔන්න බලන්න. දැන් මේ ආකෘතිය හැම වෙලාවම කල්පනා කරන්න සිවිල් සමාජයක් තුල නෙමෙයි යුද හමුදා සමාජයක් තුල දිහා බලලා ඉදිරිපත් වෙච්ච එකක්. හැබැයි පස්සේ මෙයා මේක ඉදිරිපත් කරන සමාජයක sannivedanayak මේ වගේ කියලා. අපි ඒකේ තියෙන ගැටලුව පැහැදිලි කරනවා. කවුද? sannivedake. කුමක්ද? පණිවිඩයක්. මාධ්‍යය. අපි කතා කරන කට වචනේ පණිවිඩය වෙන්න කාටද? ග්‍රාහකයාට බලපෑම. දැන් අපි කල්පනා කරමු මේ ආකෘතියට මම මෙතන දානවා යුද හමුදා නිලධාරියෙක් සහ සිවිල් සේවයේ නිලධාරියෙක්. දැන් මෙතන ඉන්නේ සිවිල් නිලධාරියෙක්. මෙතන ඉන්නේ යුද හමුදා නිලධාරියෙක්. මේ කියන යුද හමුදාව තුල සහ මේ කියන සිවිල් සමාජය තුල මේ ආකෘතිය ක්‍රියාත්මක වෙන්නේ එකම ආකාරයකටද ආකාර දෙකකටද? මම ඔබෙන් අහන්නේ ප්‍රශ්න. ආකාර දෙකකට. පැහැදිලිනේ ආකාර දෙකකටනේ මේක සිද්ධ වෙන්නේ. හරි? අන්න මෙයා මේ ආකෘතිය ඉදිරිපත් කරන්න යුද හමුදාව බේස් කරගෙන ඊට පස්සේ හැබැයි මෙයා කියනවා සිවිල් සමාජය තුලත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. හරි? නමුත් තියෙන ගැටලුව තියෙන්නේ සිවිල් සමාජයක් තුල එහෙම වෙන්නේ නැහැ. හරිද? දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපිට ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දකිනවා දත් සුදු වෙනවා ඔබ මේකෙන් මඳින්න මැන්දට පස්සේ ඔබේ දත් සුදුවන් දෙපලක් හැටියට පත් කරගන්න පුළුවන් කියලා අපිට කියනවා ටීවී එකේ. ඒ ටීවී එක අපි එහෙම කිව්වහම
අපි මේ දත් බෙහෙත් එක එවලෙම කඩේට ගිහිල්ලා දැම්ම ගන්න කියලා ටීවී එක ඇඩ් එකෙත් කියනවා. අපි ගිහිල්ලා දැම්ම ගන්නවද ඇඩ් එකේ කියපු ආකාරයට එවලෙම ගිහින් කඩේට ගිහිල්ලා ගන්නවද? එහෙම කරන්නේ නැහැ. එතකොට සිවිල් සමාජයක් තුළ මේ sannivedana ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරයට නෙමෙයි යුද හමුදාවක් තුළ සිද්ධ. දැන් අපි මේක බලමු. යුද හමුදාවේ යන දෙන නිලධාරියා කියනවා උඹලගේ මොකද්ද පැක් එකේ හෙට උදේ වෙනකොට අලුත්ම බ්‍රෂ් එකයි අලුත්ම රේසර් එකයි අලුත්ම දත් බුරුසුවයි තියෙන්න ඕනේ. මේ පැක් එක ලෑස්ති කරගෙන 8 වෙනකොට යුනිෆෝම් එක ඇඳලා සම්පූර්ණයෙන් දවස් 3ක් ඉන්න බලාගත් ඇඳුම් පැක් එකක් අරගෙන 8 වෙනකොට අහවල් තැන පෝලිං වෙලා ඉන්න ඕනේ. කවුද මේ කියන්නේ? යුද හමුදාවේ අනදෙන නිලධාරියා කියන තමන්ගේ සෝල්ජර්ස්ලාට. 8 වෙනකොට යුද හමුදාවේ අනදෙන නිලධාරියා අර කියන ස්ථානයට යනකොට අර සෝල්ජර්ස්ලා තාමත් දත් මඳිනවා. එහෙමත් නැත්නම් මොනවාද අපි කියන්නේ රවුල කපනවා, යුනිෆෝම් එක අයන් කරනවා, සපත්තු පොලිෂ් කරනවා දකින්න පුළුවන්ද? නැත්නම් පෝලිං වෙලා ඉන්නවා දකින්න පුළුවන්ද? පෝලිං වෙලා ඉන්නවා දකින්න. දැන් ඔබට පැහැදිලි. හරි. ඔන්න ඔය කියන භූමිකාව තමයි මේ ආකෘතියට පාදක වෙන්නේ. වෙන මොකුත් කතාවක් හිතා ගන්න එපා මේකේ. හරි. එතකොට එයා ඒ විෂන් එක දැකලා ඉදිරිපත් කරපු ආකෘතිය සාමාන්‍ය සොසයිටි එකට දාන. හැබැයි ඒ සොසයිටි එකක් තුළ මේ ආකෘතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න දැන් ඔබට මම නිකමට කියනවා නැට්ට පාග ගන්න එපා. මේ ආකෘතිය රේඛීයයි. රේඛීය වෙනකොට වක්‍රාකාර වෙන්න බෑ. දෙකෙන් කයිරි වෙන්න ඕනේ. මේ ආකෘතිය ජන සමාජයක් තුළ ක්‍රියාපද්ධතියද ව්‍යුහාත්මක බවද නියෝජනය කරන්නේ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නේ. සාමාන්‍ය ජන සමාජයක් තුළ මේ ආකෘතිය ක්‍රියාපද්ධතියද නිර්මාණය කරන්නේ ව්‍යුහාත්මක බවද? ව්‍යුහාත්මක බව. මේකේ ක්‍රියාපද්ධතියට වඩා ව්‍යුහාත්මක බව ජන සමාජයක් තුළ තියෙනවා. හැබැයි මේක යුද හමුදාව තුළට දාලා බැලුවොත් එහෙම ක්‍රියාපද්ධතියක් නියෝජනය කරනවා. ඔන්න මේ ආකෘතිය තුළ තියෙන හඳුනා ගන්න තියෙන සුවිශේෂ ලක්ෂණ. හරි. එතකොට ওই ලක්ෂණේ ඉඳගෙන දැන් අපි මේකේ විශේෂතා කතා කරමු. ඇරිස්ටෝටල්ගේ ආකෘතියේ විශේෂතා. පුතේ මේක රේඛීය ආකෘතියක්. ඒක අපි දන්නවා. දෙක දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කරේ. ඒකේ ලක්ෂණයක් නෙමෙයි මම නිකන් ඔබට දැනගන්න කිව්වේ. ඊළඟ තුන්වෙනි ලක්ෂණය තමයි මේක සමාජය සාමාන්‍ය ජන සමාජයක් තුළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය ජන සමාජයක් තුළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දැන් Zoom class එකට ඔක්කොටම එන්න කියනවා. Zoom class එකට ඔක්කොම එන්නේ නැහැ. හැබැයි යුද හමුදාවක අනදෙන නිලධාරියෙක් හරි පුහුණු පන්තියකට හරි අනදෙන නිලධාරියෙක් කිව්වොත් එimhe හෙට උදේ 8 වෙනකොට ඔක්කොම Zoom class එකට ඇවිල්ලා ඉන්න ඕනේ කියලා. නෑවිත් ඉන්න කෙනෙක් නෑ. ඔක්කොම එනවා. හරි? ඊළඟට ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට sannivedana ක්‍රියාවලියේ ලියගන්න sannivedana ක්‍රියාවලියේ මේ ආකෘතිය තුල බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. අවර බලපෑමක් අපේක්ෂාවෙන්ද කරන්නේ කියලා. බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඊළඟට ආකෘතිය තුල sannivedana මූලිකාංග 5ක් ඇතුළත් වෙලා තියෙනවා. ආකෘතිය තුල sannivedana මූලිකාංග 5ක් ඇතුළත් වෙලා තියෙනවා. sannivedana ආකෘතිය තුල sannivedana මූලිකාංග 5ක්. පුතේ මූලිකාංග 5ක් අංග 5ක් නෙමෙයි අංග 5ම මූලිකාංග වලට අයිති. ඒ කියන්නේ අර අපි ඉගෙන ගත්ත මූලිකාංග 12 ඇතුලේ මේ අංග 5 තියෙනවා. රයිට්. අපි මේ ගැන දැන් ඔබෙන් මම ඔබට අවස්ථාව දෙන්නම්කෝ. දැන් හරි දැන් ඔබ මාත් එක්ක කතා කරන්න බලන්න දැන් තව මට මේක ටිකක් කියන්නත් තියෙනවා. හරි ඔබ දැන් මාත් එක්ක කතා කරන්න බලන්න ඔබට මොනවද මේකේ දැනිච්ච දේවල්, ඔබට තේරිච්ච දේවල්, ගැටලු ආපු දේවල්. හරි හොඳයි එහෙම කතා කරමු. සර් මේ ආකෘති දෙකේම ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ගැන වැඩි සැලකිල්ලක් නැහැ නේද? නෑ ප්‍රතිපෝෂණයක් කොහෙත්ම නෑ මේ දෙකේ. ඒ කියන්නේ රේඛීය වෙනව නම් ප්‍රතිපෝෂණයක් නැහැ. ඒක පළවෙනි කාරණා. ඒ කියන්නේ රේඛීය වෙනව නම් ප්‍රතිපෝෂණයක් තියෙන්න බෑ. හරියට නිකන් පිරිමි ළමයෙක් වෙනව නම් ගවුම් අඳින්න බෑ වගේ සීන් එකක් තියෙන්නේ. ඒක අර බිහයින්ඩ් එකක්. රේඛීය වුණොත් ප්‍රතිචාරයක් නැහැ. රයිට්. කියන්න. සර් ඕක මේ sannivedakaya පණිවිඩය මාධ්‍ය ගායකයා බලපෑම කියලා ලියන්න බෑද? එහෙම ලියන්න බැරි කමක් නැහැ. ඒ පුතා මූලිකාංගවල ආදේශක. දැන් මේ කවුද කියලා කියන්නේ sannivedaka. ඒක හරි. කුමක්ද කියලා කියන්නේ පණිවිඩය ආදේශකය. මාධ්‍ය කියලා කියන්නේ නාලිකාව. කාටද කියලා කියන්නේ ග්‍රාහකයා බලපෑම. මේ ආදේශක ටික.
එතකොට මම හිතනවා ආකෘතිය වඩාත්ම රියැලිටි වෙන්නේ යථාර්ථවාදී වන්නේ මේ විදියට ලිව්වොත්. එතකොට ආදේශක කියලා විභාග ඔන්න ඔතන හොඳයි දරුවා ප්‍රශ්නේ හරි හොඳයි. ඔතනදී අහන්න බැරි කමක් නැහැ. අපි මේ පැය භාගේ හරි අපූර්වට ගත කරමු. හරිද? මේ පැය භාගේ තමයි දැන් අර වැදගත්ම දේවල් කතා කරන වෙලාවට තමයි සමහරුන්ට ටියුබ් ලයිට් එකපත් වෙන්නේ. දැන් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක් ලැස්වෙල්ගේ ආකෘතිය තුල ඇති අංග ලැස්වෙල්ගේ ආකෘතිය තුල සඳහන් අංග හරි අංග sannivedana මූලිකාංග ඇසුරින් පහදන්න කියලා. එතකොට අන්න කෙලින්ම ඔබ ලැස්වෙල්ගේ ආකෘතිය තුල තියෙන අංගය පළවෙනි එක කවුද නැත්නම් කවරෙක්ද sannivedakaya. අන්න එතකොට sannivedakaya ගැන පැහැදිලි කරනවා. කුමක්ද පණිවිඩය මේකෙන් අදහස් කරන්නේ. නාලිකාව නැත්නම් මාධ්‍යවත් නාලිකාවක කාටද ග්‍රාහකයාට කවර බලපෑම කියන මූලිකාංගය. අන්න ඒ වගේ ආදේශ ගන්න පුළුවන්. එතකොට මේකෙම තවත් මුහුණුවරක් තමයි ඒ මූලිකාංග වල තියෙන ආදේශ කියලා කියන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ඕනේ එකට උත්තර දෙන්න සූදානම්. එතකොට බලපෑම පිළිබඳ මුල්වට කිව්වේ මේ ආකෘතියනේ. පුතේ මොකද්ද බලපෑම පිළිබඳව පළමුවට පෙන්වා දුන්නේ මේ ආකෘතිය නේද? ඇරිස්ටෝටල්ගේ ආකෘතියත් බලපෑම තිබ්බා නේද? ඇරිස්ටෝටල්ගේ ආකෘතිය බලපෑම තිබ්බනේ. උනේ සර්. ඔව් එතකොට අපිට ඒ දැන් මෙහෙමයි. ඕන මම ඔය දුවට ඕනනම් නිකන් පැහැදිලි කරන්න. ඔය ප්‍රශ්නය ඔයාට මම හිතන්නේ කෙටි ප්‍රශ්නයක් කාස්ට් වෙන්නේ නේද ඔය ආකල්පය ආවේ? ඔව් සර්. හරි. ඒක හේතුව තමයි පසුගිය පරණ විෂය නිර්දේශය තුල ඇරිස්ටෝටල්ගේ ආකෘතිය ගැන ඉගෙනුවේ නැහැ. එතකොට ඒ අවුරුදු වල ළමයි ඉගෙන ගත්ත ඒ අවුරුදු 10 තුල ඉගෙන ගත්ත ළමයිට හම්බෙච්ච පළවෙනි ආකෘතිය මේකනේ. එතකොට ඒගොල්ල බලපෑම පිළිබඳ කතා කරපු ආකෘතිය ඇටියට ඒගොල්ල දැක්කේ මේක. හැබැයි දැන් මේ අවුරුද්දේ මේ ආකෘතිය ඉස්සරලා ගෙනලා ආකෘතියක් අපිට තියලා තියෙනවනේ ඇරිස්ටෝටල්ගේ ආකෘතිය කියලා. එතකොට ඒගොල්ලට බලපෑම කියන එක අතරින් හම්බෙනවා. එතකොට අර ප්‍රශ්නේ නිෂේධනය වෙනවා. ඒ ප්‍රශ්නේ වළංගු භාවයෙන් තොර වෙනවා. පැහැදිලි දරුවෝ කියන්නේ. ඔව් සර්. අවුරුවර ගුරුවරයෙක් හරි තර්ක කරන බලපෑම ගැන ඉස්සෙල්ලාම කතා කරපු ආකෘතිය මේක කියලා එක පත බොරුවක්. ඇරිස්ටෝටල් බලපෑමක් ගැන කතා කරලා තියෙනවා ආකෘතිය. කාර්ය පැහැදිලිද? ඔව් සර්. thank you. තා ප්‍රශ්න අහන්න දරුවනේ. හොඳයි. ඔයාලා අහන ප්‍රශ්න ඇත්තටම ඔයාලගේ ඔය චූටි ගැටලු තියෙනවා නම් අන් ඒ ගැටලු ටික ඔක්කොම निराකරණය වෙනවා. ඒක හරි වටිනවා. මම ඒකට කැමතියි. අහන්න ප්‍රශ්න. සර් මේ ආකෘතිවල විශේෂතා පිළිබඳ 4 වෙනි ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් නේද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. 4 වෙනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බැරි නැහැ. දැන් අනිත් එක දැන් ඔයාලම කල්පනා කරන්න මේ ගිය අවුරුද්දේ ආකෘති වලින් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ එක කොටසයි අහලා තියෙන්නේ. 3 වෙනි ප්‍රශ්නේ එක කොටසක් විතරයි අහලා තියෙන්නේ. හරි ඒ ප්‍රශ්නෙත් මම ඕන නිකන් මතක් කරන්නම්. ෂැනන් හා වීව ආකෘතියේ පවතින විශේෂතා 4ක් නම් කරන්න කියලා අහලා තියෙන පළවෙනි කොටසකට. එතකොට ලකුණු 4ක් වෙනුවෙන් විතරයි අහලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ඔයාලගේ අවුරුදු වෙනකොට මේකෙන් අහන්න පුළුවන්කමක් තියෙනවා මීට වඩා ප්‍රශ්න අහන්න පුළුවන්කමක් තියෙනවයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. තව මට එක ආකෘතියක් කරන්න වෙලාව තියෙනවා. මම අනිවාර්යෙන් අද ඒ ආකෘති සාකච්ඡා කරනවා. එතකොට මම අහන්නේ දැන් මේ ඉගෙනගත් ආකෘති වල ගැටලු තියෙනවා නම් අපි කතා කරමු කියන කාරණේ. මම ඒකට හරි කැමතියි. මොකද සම්මන්ත්‍රණයක් වුණාම පුතේ මම අධිපත්‍යත්වයේ තියාගෙන උගන්වන එක නෙමෙයිනි කරන්නේ. අපි මේ ඉගෙන ගත්තේ ඒවා විවිධ තැන්වලදී ඉගෙන ගත්තේ ඒවා සාකච්ඡා කරමින් ඉදිරියට යන වැඩේ කරන්නේ. ඒතර කවුරු හරි කියනවා නම් අපේ සර් ප්‍රශ්න පත්‍ර පන්තියක් කරන්නේ අපේ සර් මේ මොනවාද නයිට් ක්ලාස් කරන්නේ පේපර් ක්ලාස් කරන්නේ පුතේ ඒ ස්මාර්ට් වචන ටිකක් දාලා උඹලගෙන් සල්ලි ටිකක් දැහ ගන්න වැඩේ නේ කරන්නේ. හරි ඒ ස්මාර්ට් වචන ටිකක් දාලා සල්ලි දැහ ගන්නවා. මං දැන් ඕන් කියන මං උඹලට පේපර් ක්ලාස් එකක් කරනවා. හරි අරෙල්ල හැබැයි රුපියල් 1000යි. හරි හැබැයි මං ඒක කරන්නේ නැති එක තමයි වෙනසකට තියෙන්නේ. ඒ කියන්නේ මං ස්මාර්ට් වචනයක් දාලා උඹලගෙන් රුපියල් 1000ක් දැහ ගන්න උත්සාහයක් දරන්නේ නැහැ. මේ වැඩේ ඇතුළෙම ඒ වැඩෙත් කරලා දෙනවා. හරි එතකොට දැන් ඒක සමහරුන්ට තේරෙන්නේ. ඒ කියන්නේ සමහරු හරි මුදක්දයිනේ මෝඩයිනේ. මේ මෝඩකම හරි පාපයක්. හරි එතකොට අර මම මාසේ බොහොම සොච්චම් ගාණක් අරගෙන
ඒකට දෙන්න පුළුවන් ඉහළම නිබන්ධ දීලා කවුරුත් දෙනවද කියලා කල්පනා කරලා එක මාසයකට ටෙවුඩ් දෙකක් රුපියල් 1000කට පන්ති 4ක් කරලා පන්ති 4යි ප්‍රී ක්ලාස් එකක් කරලා හරි ඒ තරමට ළමයි තක්කඩි ඒ තරමට ඇඳගෙන ඉන්නවා එතකොට ඉච්චර දීලා ඒ පේපර් ක්ලාස් එකේ තියෙන වැඩපොතත් සාකච්ඡා කරලා ඒකේ කෙටි පේපර් එකත් ගිහිල්ලා ඊළඟට තියරියෙත් උගන්වලා මුල ඉඳන් පාඩම් ටිකක් වෙනම සාකච්ඡා කරලා හරි මහා දැවැන්ත පැකේජ් එකක් දීලා තියෙනකොට අපි මට ළමයි මැසේජ් කරලා අහනවා සර් පේපර් ක්ලාස් එකක් කරන්නේ නැද්ද මං කිව්වා නෑ ඇයි අහවල් සර් නම් කරනවා කීයක් ගන්නවද සර් රුපියල් 1000ක් ගන්නවා හරි මම මේ නොකරන එකේ විපාකේ තමයි තියෙන්නේ ඉතින් ඒ වගේ මේ තේරුම් අරගන්න මං සම්පූර්ණයෙන් උඹලා වෙනුවෙන් මේ පැකේජ් එක දීලා තියෙනවා හරි මේ වෙලාවේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම මේ අර්බුදකාරී තත්යකටපත් වෙලා තියෙනවා ඒ අර්බුදකාරී තත්ත්වය තුල උඹලා ඉගෙන ගන්න ඕනේ අය කතා දෙකක් නේ උඹලට ඉගෙන ගත්තේ නැත්තම් ආත්මයක් නෑ ඒ නිසා මේ වෙලාවේ බොහොම වගකීමෙන් ඉගෙන ගන්න කියන එක විතරයි මම ඔයාලට කියන්නේ. right. ප්‍රශ්න තියෙනවා නම් තවත් අහන්න. හරි. මම කියන්නේ ඔයාලට අහන්න දුව ප්‍රශ්න අහන්නේ. බිනරි අහනවද ප්‍රශ්න? මේකෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් එන්නේ කොහොමද? කෝකෙන්ද? ආකෘති වලින්ද? ඔව්. පුතේ ආකෘති වලින් ඕනතරම් ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? ඉතිහාසෙත් අහලා තියෙනවා. දැන් එක අවුරුද්දක මට හොඳට මතකයි අහලා තිබුණා මේ දැන් අපි කියමු ලැස්සෙල්ගේ ආකෘතිය කියලා ලැස්සෙල්ගේ අහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැරල්ඩ් ඩී ලැස්සෙල්ගේ ආකෘතියේ සඳහන් අංග 4ක් හැරල්ඩ් ඩී ලැස්සෙල්ගේ ආකෘතියේ සඳහන් අංග 4ක අංග 4ක් නම් කර එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න. කෙලින්ම ලකුණු 16කට අහන්න පුළුවන්. අය කාට එපයි කියන්නේ. අහන්න පුළුවන්. හරි? අහන්න නැද්ද? අහලත් තියෙනවා. අහන්නත් පුළුවන්. එච්චරයි. ඊළඟට අහන්න පුළුවන් මේ කාගේ හරි ආකෘතියක් දීලා ඒ ආකෘතියේ තියෙන ලක්ෂණ 4ක් නම් කරලා ඒව පැහැදිලි කරන්න. ලකුණු 6 තුන්වෙනි කොටසකට දෙවෙනි කොටසකට හතරවෙනි කොටසකට අහන්න පුළුවන්. ඔබ සූදානම් වෙන්න. ඔබට බැරි නෑ ලියන්න. ඔබට ලියන්නත් පුළුවන්. හරි. එhmenan අපි ඊළඟ අවසාන ආකෘතියට යමු අද දවසේ. ඊළඟට ලබන සතිය වෙනකොට ජන සංනිවේදන ආකෘතිය සහ ශ්‍රාම් ඔස්ගුඩ්ගේ ආකෘතිය පැහැදිලි කිරීමට කටයුතු කරනවා. හරි? දැන් අද අවසාන ආකෘතිය ෂැනන් වීවර්ගේ ආකෘතිය. අපි ඒක කතා කරාම ලබන සතියේ දෙකක් දාගමු. ඊට පස්සේ අහලා තියෙන ඉතිහාසය අහලා තියෙන ප්‍රශ්නත් ලබන සතිය සාකච්ඡා කරමු. එතකොට ආකෘති පහම සාකච්ඡා වෙමින් අපි අතින් වැඩේ අවසන් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා මම මේ පාඩම් මේකකේ පැහැදිලි කරන්න පටන් ගත්තේ සම්මන්ත්‍රණ මාලාව ඕනම කෙනෙකුට ඇක්සස් වෙන්න පටන් ගත්තේ මුල් පාඩම් මේකක 4ක් පැහැදිලි කරනවයි කියන concept එකේ. මම මුල් පාඩම් මේකක 4කින් මේක නැවැත්තුවට කමක් නැද්ද? මම ඔයාලගෙන් අහන්නේ. අනේ පාස අනේ සර් මේ 13 වසරේ පාඩම් 2-3ක් හරි කරලා දෙන්න. පුතේ පළවෙනියටම කියන්නේ 13 වසර පාඩම් ටික තාමත් මම කරනවා. හැම අඟහරුවාදාම සහ බ්‍රහස්පතින්දාම උදේ මම කරනවා. ඔයාලට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහජන සම්බන්ධතාවය. ඔය කියන්නේ සම්මන්ත්‍රණ විදියට කරලා දෙන්න කියලා දුවිල්ලන්නේ. ඔව් සර්. ඔව් මම ඉල්ලීමක් කරනවා අර පාඩම් වලට පුළුවන් නම් එන්න කියන කාරණේ. මේ පාඩම් වලට ආවහම ඇත්තටම දැන් සංවර්ධන sannivedanaya පටන් ගත්තා විතරයි. ඒතකොට සංවර්ධන sannivedanaya කියලා කියන්නේ 9 10 11 12. එතකොට තව මම 13 වසර පාඩම් 4ක් කරනවා. ඊළඟට 13 වසරේ එතකොට තව පාඩම් 4ක් මට අර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා උදේ කරන්න තියෙනවානේ. එතකොට ඒ කාල අවකාශයට ඔබ ඇක්සස් වුණොත් එහෙම ඔබට ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් එකේ. ඊළඟට ගත්තාම ඔබට එතකොට 13 වසරේ නැති වෙලා තියෙන්නේ දැන්ට කරගන්න බැරි වෙලා තියෙන්නේ නිර්මාණාත්මක sannivedanaya සහ මහජන සම්බන්ධතාවයනේ. අපි ඒකට මොන හරි උදව්වක් කරන්න බලන්නම්. නමුත් අර දැන් ඉස්සරහ කරන්න තියෙන පාඩම් වලට නෑවිත් ඉඳලා මේ උදව් ඉල්ලන්න ඒවට එන්න. ඇවිල්ලා ඉගෙන ගන්න කියලා මම කියන්නේ. මම ඕනම කෙනෙක්ට ඒකට අවස්ථාව දෙනවා. ඒවා ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් මම කියන්නේ දැන් ඒ කියන්නේ මේකකට නෙමෙයි. දැන් මේකනේ නොමිලේ පවත්වන ක්ලාස් එක මේක. මම වගකීමෙන් කියනවා මේක සිස්ටම් එකක්. මේක ක්‍රමවේදයක්. මේක පවත්වගෙන යන්න නම් අපි Zoom පැකේජ් එකට ගෙවන නිසා සිකුරාදා සහ අඟහරුවාදා බ්‍රහස්පතින්දා පන්ති වලට සහභාගී වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබේ පොඩි ගාණක් නේ තියෙන්නේ. ඒ ගාණ ගෙවන්න. මේ පන්තියට ගෙවන්න කිසි කෙනෙකුට මම බලකෑමක් කරන්නේ නැහැ. මේ පන්තියට කිසි කෙනෙක් ගෙවන්නත් එපා. අර පන්ති වලට ගෙවන්න. ඒ පන්ති වලට ගෙවලා ඒ හැම පන්තියකම නිබන්ධ දෙකක් යන හැම මාසෙක. වැඩ පොතක් සහ ටියුට් එකක්. වැඩ පොතක් සහ ටියුට් එකක්. මේ දෙකම අත්පත් කරගන්න. මේ දෙකේම ඔබට ඒ ගෙවන මුදලට වඩා ප්‍රයෝජනවත් ඵලදායී දෙයක් ගත්ත කට්ටිය දන්නවා ඒක. රයිට්. කතා කරන්න. ඔව්. මේ අපිට 2023 ක්ලාස් එක සම්බන්ධ වෙන්න බෑද? පුතේ 2023 පන්තියක් මම තාම පටන් ගත්තේ නෑ. 2023 පන්තියක් මේ මාසේ අවසානට 15 වෙනිදා පස්සේ පටන් ගන්නවා. එතකොට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි?
හරි. ඒ ත්‍රාසක විස්තර කරන එක කවුද මේ ඇදරු කිව්වේ? කියන්න පුතේ. සම්මන්ත්‍රණ විදියට කීවෙනි පාඩමට එනකම් කරනවද සර්? මම පුතේ පොරොන්දු උනේ දැන් මේ මම සමූහයකට ලංකාවේම ළමයි එකතු කරගත්තා. මම ඒකේ වගකීමෙන්ම දැන් මාස දෙකකට කලින් ඉඳන් දැම්මේ මුල් පාඩම් 4 සම්මන්ත්‍රණ මගින් ආවරණය කරලා දෙනවා කියලා. මම කිසිම වෙලාවක නොමිලේ පන්ති පටන් ගත්ත ගෲප් එකේ දරුවෙක්ට බලපෑම් කරලා මගේ පන්තිකට එන්න කියලා නෑ. සමහර එන්න අහපු ළමයිටත් මම කිව්වා පුතේ වා එකතු උනේ මට නොමිලේ කරන්න ඔයා කාගෙද දැන් ගුරුවරයෙක් ළඟට යනවනේ. ඒ ගුරුවරගෙන් ඉගෙන ගන්න. මල් ළඟට එන්න ඕනේ නෑ. මල් ළඟට සල්ලි ගෙවන්න ඕනේ නෑ. හරි එහෙම කියන කාරණේ. ඒතකොට සම්මන්ත්‍රණ පාඩම් වල මම පොරොන්දුනේ පාඩම් එකක 4ක් කරලා දෙනවයි කියන කාරණේ. දැන් ඇත්තට මේ 4න් සැලකිය යුතු කොටසක් මම ආවරණය කරලා ඉවරයි. මම තාම 4 වෙනි පාඩමේ 3 වෙනි පාඩම නී දැම්මේ යන්නේ. ඒතකොට සැලකිය යුතු වපසරියක් මම ආවරණය කරලා ඉවරයි. හරි 4 වෙනි පාඩමෙන් ඇත්තටම මගේ මම පොරොන්දු වෙච්ච එක ඕනනම් මට අවසන් කරන්න පුළුවන්. මම අහන්නේ අවසන් කරන්නද කියලා තමයි මම ඔයාලගෙන් අහුවේ. සර්ට පුළුවන් 5 වෙනි පාඩමයි 6 වෙනි පාඩමයි කරන්න. 5යි 6ත් ඕනේ සර්. නෑ කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ මට. අපි බලමු සම්බන්ධයෙන් සුරාදාවල් තව තියෙනවනේ විශේෂ අවකාශයක් ඉස්සරහට යන්න පුළුවන්. අපි ඒව යන් ඉතින්. පුළුවන් තරම් යන්. හරි. මම නැවතත් ඉල්ලීම් කරන්නේ යම් ආකාරයක තමයි ඩවුට් එකක් තියෙනවා නම් ඒ ඩවුට් එකට අදාළව අර 13 වසර ඉදිරි පාඩම් වලට සම්බන්ධ වෙන්න ඒ ඔබ දන්නවා ඒ සම්බන්ධ වෙන්න තියෙන ක්‍රමවේදය ඒ සම්බන්ධ වෙලා ඒවයි වැඩ පොත් ටික අරගෙන වැඩ ටික කරගන්න ඊළඟට YouTube නාලිකාවේ සැලකිතු වීඩියෝ ප්‍රමාණයක් තියෙනවා ඒවා බලන්න ඒවයි මුල් පාඩම් වල අසීරු මේකක් මම දාලා තියෙනවා ඒවා බලන්න ඉතින් මේ WhatsApp වල ඉන්න මගේ හිතවත් සහෘද ඔබට පුළුවන් මගෙන් ගැටලු ඇති වෙන ඒවා අහන්න ඒවා කරගෙන විභාගේ ජයග්‍රහණය කරන්න කියන එක තමයි ඉල්ලන්නේ ලංකාවේ ඔබ ඕනෑම තැනක හිටියත් ඔබට නිබන්ධ ටික ගෙන්නගෙන වැඩවලට සාර්ථකව සම්බන්ධ වෙන්න පුළුවන් කිසි දෙයකට බය වෙන්න එපා රයිට් එහෙමනම් ඒ දැන් පැහැදිලි කිරීමනේ කතා කරේ මේ තියෙන්නේ ෂැනන් හා වීවර්ගේ sannivedana ආකෘතිය මේ මිනිත්තු 20යි තව තියෙන්නේ මිනිත්තු 20 රැඳිලා ඉන්න වගකීමක් අරගෙන ක්ලොඩ් ෂැනන් සහ වොරන් වීවර් පුතේ මේ දෙන්නා 1949 තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ මේ දෙන්නා වෘත්තීයෙන් ඉංජිනේරුවෝ දෙන්නේ මේ දෙන්නා වෘත්තීයෙන් ඉංජිනේරුවෝ දෙන්නේ හරි එතකොට මේ දෙන්නා sannivedanaya දැකපු ආකාරය දැන් ඔන්න ඒකත් හරිය වැදගත් දෙයක් අපි ආකෘති හැටියට ඉගෙන ගන්න එක එක්කෙනා මම මතක් කර කාර්ය තේරුම් ගන්න එක එක්කෙනා sannivedanaya දැකපු ආකාරය මම ඔකට හරි ලස්සන උදාහරණයක් කියනවා හරි මේ උදාහරණෙත් ඉස්සලා තේරුම් මම ඔබට කියන මේ මිනිත්තු 20ක් රැඳිලා ඉන්න කියලා දැන් අපි මෙහෙම නිකන් උදාහරණයක් ගන්නවා මම පිට්ටනියක් තියෙනවා මේ පිට්ටනිය මැද ඉන්න ගවයෙක් ඉන්න මේ ඔබ්ජෙක්ට් එක ගවයා මේ ඔබ්ජෙක්ට් එක දකිනවා 4 දෙනෙක් මෙතන පිට්ටනිය මැද ගවයෙක් ඉන්න මේ ඔබ්ජෙක්ට් එක 4 දෙනෙක් දකිනවා හරි සමු අරගෙන යන කට්ටියට මොහොතක නිශ්ශබ්දතාවය තමයි මොකද වැදගත්ම දේවල් කියනකොට වැදගත්ම දේවල් එලි දක්වන වෙලාවට සමහර ළමයි පලා යනවා කරුමයක් තියෙනවා නම් ගෙවන්න මෙපායි හරි කමන්නේ ළමයෙක්ට විභාගෙ ලියන්න අවස්ථා 3ක් තියෙනවා මේ පළවෙනි අවස්ථාව නම් තව අවස්ථා දෙකක් තියෙනවා ඒගොල්ල ඔය දැන් හදිස් වෙලා විනාඩි 15 ඉන්න බැරි වෙන කට්ටිය ඊළඟට දවස් 365ක් ගත කරලා ආයි ඉගෙන ගන්නවා මුලින් ඉඳන් ඒක තමයි ඒගොල්ලගේ මේ ස්වභාවය හරි දැන් අපි මේ කල්පනා කරමු මේ ඔබ්ජෙක්ට් එකේ ඉන්නේ ගවයෙක් හරිද එතකොට කකුල් 4 තියෙන අපි දැන් එහෙම නිකන් කල්පනා කරමුකෝ මේ ගවයෙක් අපි ඉන්නවා මෙතන හරි ඔය ගවයා දිහා 4 දෙනෙක් දකිනවා මෙතන ඉඳන් බලනවා මෙයා ඔන්න මම නිකන් නම් කරා බෞද්ධ භික්ෂුවක් මෙතන ගොවියෙක් මෙතන Hindu පූජකෙක් මෙතන ඉස්ලාම් ව්‍යාපාරිකයෙක් ඒ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරය මස් හරි දැන් ඔබ්ජෙක්ට් එක දිහා ඔයාලා හොඳට බලා ගන්න පැහැදිලි බෝඩ් එක ඔබ්ජෙක්ට් එක ගාවයා පිට්ටනියක් මැද ඉන්නේ බෞද්ධ භික්ෂුව මේ ඔබ්ජෙක්ට් එක දිහා දකිනකොට එයාට ඇති වෙන සිතුවිල්ල ඔබ උපකල්පනය කරගන්න හරක්ගෙන් සීසාන කරත්තයෙන් බඩු අදින ගොවි මහත්තයා මේ ගවයා දිහා දකිනකොට එයාගේ පරිකල්පන ඔබ මෙනෙහි කරගන්න Hindu පූජකයා ආගමික සංකේතයක් වෙච්ච මේ ඔබ්ජෙක්ට් එක දකින ආකාරය පරිකල්පනය කරගන්න ඉස්ලාම් ව්‍යාපාරිකයා මස් පිණිස හරක් අලෙවි කරන ව්‍යාපාරිකයා මේ ඔබ්ජෙක්ට් එක දකිනකොට ඇති වෙන පරිකල්පනය මතක් කරගන්න හරි ආකෘති ඉගෙන ගන්න තියෙන තව සරල උපකල්පනයක් මම කිව්වේ
මම අහන පළවෙනි ප්‍රශ්නේ. හතර දෙනා එකම ඔබ්ජෙක්ට් එක දැක්කේ කොයි ආකාරයකද? වෙනස් විදිහට. වෙනස් විදි හතරකට. එකම විදියකට නෙමෙයි වෙනස්ම එකිනෙකට වෙනස් වූ දෘෂ්ටි කෝණ හතරක්. පුතේ sannivedanayaත් ඒ වගේ. මම මේක කියන්න ඕනෙම වෙලාවේ තමයි දැන් කියන්නේ. sannivedanayeත් ආකෘතිත් ඒ වගේ. ඔබ්ජෙක්ට් එක sannivedanaye communication. ඔබ්ජෙක්ට් එක දකිනවා ඇරිස්ටෝටල්. ඔබ්ජෙක්ට් එක දකිනවා දේශපාලන දෘෂ්ටියක හිටපු යුද හමුදාවක් ඇසුරු කරපු ලැස්සේ. ඔබ්ජෙක්ට් එක දකිනවා ඉංජිනේරුවෝ දෙන්නෙක් වෙච්ච ක්ලොඩ් ෂැරන් සහ වොරන් වීවර්. ඔබ්ජෙක්ට් එක දකිනවා sannivedanaye නූතන පියා වෙච්ච මහාචාර්ය විල්බර් ශ්‍රාම් සහ චාල්ස් ඔස්ගුඩ්. හතර දෙනාට මේ එකම ඔබ්ජෙක්ට් එක හතර ආකාරයකට පේන්න ගන්නවා. ඕක තමයි පුතා ලෝකේ ස්වභාවය. ඕක තමයි පුතා මේ සමාජ විද්‍යා විෂයක් වෙච්ච sannivedanaye ස්වභාවය. මේ එකම ඔබ්ජෙක්ට් එක හතර විදිහකට දකින්නේ. ගහක් දිහා හතර දෙනෙක් බලන්න හතර විදිහකට. ගහක් දිහා වනවාසී භික්ෂුන් වහන්සේ නමක් දකින දෘෂ්ටි කෝණයයි. ලී වෙලෙන්දෙක් දකින දෘෂ්ටි කෝණයයි. ශාක පිළිබඳ උද්භීත විද්‍යාඥයෙක් දකින දෘෂ්ටි කෝණයයි. පැහැදිලි මම මේ කියන කාරණා. සිංහල වෙද මහත්තයෙක් දකින දෘෂ්ටි කෝණයයි එකිනෙකට වෙනස්. ඔබට ආකෘති සම්බන්ධයෙන් ඔය උපකල්පිතයම හොඳටම ඇති. ඔබට ආකෘති තේරුම් ගන්න. එකම ඔබ්ජෙක්ට් එක හතර දෙනා දැක්කේ හතර ආකාරයකට. ඒකම තමයි මේ අපි ඉගෙන ගන්න. එහෙමනම් අපි බලමු දැන් sannivedanaya වෘත්තීය ඉංජිනේරුවෝ දෙන්නෙක් දැක්කේ කොහොමද කියන කාරණා. sannivedanaya වෘත්තීය ඉංජිනේරුවෝ දෙන්නෙක්. පුතා මේ වෘත්තීය ඉංජිනේරුවෝ දෙන්නා තමයි ක්ලොඩ් ෂැනන් සහ වොරන් වීවර්. ඇමරිකානු ජාතික ගණිතාඥයෙක්. ගණිතාඥයෙක් කියන්නේ ඉංජිනේරු ශාස්ත්‍රයට යන්න පුළුවන් වෙන්නේ පුතේ මැත්ස් කරපු කට්ටියටනේ. ඒ නිසාම මේ ආකෘතියට නාමයක් ලැබිලා තියෙනවා මේ mathematics model කියලා. ඒ නිසා මේ ආකෘතිය හඳුන්වනවා ගණිතමය ආකෘතිය කියලා. ඔන්න පළවෙනි කාරණා. The mathematics model ගණිතමය ආකෘතිය කියලා නම් කරනවා. මේ දෙන්න 1949 දී තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. හරි? මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ 1949 දී. එතකොට මේ sannivedana ක්‍රියාවලිය යාන්ත්‍රික සහයෝගයක් ඇතිව සිද්ධ වෙන ආකාරයේ කතා කරපු මුල්ම අවස්ථාව තමයි මේක. sannivedana ක්‍රියාවලිය යාන්ත්‍රික ක්‍රියාදාමයක් ඇතුව කතා කරපු මුල්ම අවස්ථාව තමයි මේක. මේ ආකෘතියේ තියෙනවා ස්ට්‍රක්චර් එක ව්‍යුහය හැඩය හරිම අපූර්වයි. ස්ට්‍රක්චර් එක හරිම අපූර්වයි. මේ ආකාරයට මේක යන්නේ. මෙන්න මේ ආකාරයේ ස්ට්‍රක්චර් එකක් තමයි හැඩයක් තමයි මේකේ තියෙන්නේ. මේ ආකාරයේ ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. මේ ආකාරයේ හැඩයක් තියෙන්නේ sannivedana ආකෘතිය තුල. හරි? ඔය ආකාරයේ හැඩයක් තියෙනවා. මේකේ තියෙනවා මේ ඉතලේ උඩට එන්න ඕනේ. මේකේ තියෙනවා අංග ඔක්කොම 9ක්. ඔක්කොම 9ක්. මෙතන පළවෙනියට තියෙන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න කියනකොට මූලාශ්‍රය මම ලියන්නේ නෑ. ඔයාලා ලියා ගන්න. මූලාශ්‍රය. මම අංක දාන්නම්. අංක 1 මූලාශ්‍රය. ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න. අංක 1 මූලාශ්‍රය. මේ තියෙන්නේ ඔබට පැහැදිලි වෙනවා. මයික් හැම වෙලාවෙම ඒ කියන්නේ යාට තේරෙන්නේ නැති නිසා කරන ඔෆ් කරන්න යවන්න කරගන්න. හරි. අංක 1 මූලාශ්‍රය. අංක 2 මේ ඉතලේ ඉන්නේ. මෙතන අංක 2ට අයිති වෙනවා. අංක 2 සංදේශය. මම කියලා දෙනවා. බය වෙන්න එපා. මට වෙලාව හොඳටම ප්‍රමාණවත්. අංක 2 සංදේශය. අංක 3 මේකට අයිති වෙන්නේ එක සම්ප්‍රේෂණාගාරය ඇල ඉරක් දාලා ආකේතකරණය කියලා ලියා ගන්න. සම්ප්‍රේෂණාගාරය ඇල ඉරක් ආකේතකරණය. මෙතන අංක 4 එතන සංඥාව කියලා ලියා ගන්න. සංඥාව. අංක 5 මෙතෙන් ඩයිට් වෙන්නේ පුතේ. අංක 5 මෙතෙන් ඩයිට් වෙන්නේ. මෙහාට යන්න එපා. මේකේ මොකුත් නැහැ. මේක බ්ලැන්ක්. ඒකේ මොකුත් නැහැ. අංක 5 මෙතන. එතන ලියා ගන්න ഘോഷණය හෙවත් බාධාව කියලා. ഘോഷණය හෙවත් බාධාව. බාධක. ഘോഷණය හෙවත් බාධක. මෙතන අංක 6. එතන ලියා ගන්න ලැබූ සංඥාව. අංක 4 සංඥාව කියලා ලියාගත්තේ. අංක 4 සංඥාව කියලා ලියා ගන්න ඕනේ. මෙතන ලැබූ සංඥාව නැත්නම් ඉතුරු සංඥාව. අංක 7
මේ කොටුව ඇතුළට එනවා. එතන ලියාගන්න ග්‍රාහකයා විකේතකරණය නැත්නම් ග්‍රාහකයා ඇලෙරක් විකේතකරණය. අංක 8 මෙතනනේ තියෙන්නේ. අංක 8 ඊතලයේ උඩ. ඒ කියන්නේ ඊතලයට. ලැබු පණිවිඩය. අංක 8 ලැබු පණිවිඩය. පුතේ අංක 9 අවසානික අග්‍රස්ථානය හෙවත් ග්‍රාහකාන්තය. හෙලෝ. ඔව් මම ක්ලාස් එකේ හරි. එතකොට 9 අග්‍රස්ථානයේ හෙවත් ග්‍රාහකාන්තය. හරි. ඔන්න ඔය අංග 9 තමයි මේකේ තියෙන්නේ. දැන් ඔය අංග 9 ගැන ඉස්සෙල්ලා මම ඔබට කියන්න ඉස්සෙල්ලා පැහැදිලි කරන්න මේ දෙන්නා sannivedanaya තුල යාන්ත්‍රික ක්‍රියාදාමයකින් සිදුවන තොරතුරු හුවමාරුව පැහැදිලි කරනවා. පුතේ මේ දෙන්න මේකට උදාහරණ ගත්තේ දුරකථනයක්. ගුවන් සිදුවන ක්‍රියාදාමය තමයි මේකේ තියෙන්නේ. දුරකථන sannivedanaya ගුවන් විදුලි sannivedanaya තුළ සිදුවන ක්‍රියාදාමය. අපි දැන් බලමු මේක පැහැදිලි කරගෙන. මේ දුරකථනය මම මේක ජංගම දුරකථනයක් වුණාට මේක අර වය රැහන් සහිත දුරකථනයක් හරි උපකල්පනය කරගන්න එක වැරද්දක් නැහැ. අංක 1 ඉන්නේ අපි දන්නවා තොරතුරු මූලාශ්‍රය. තොරතුරු මූලාශ්‍රය කියන්නේ පුද්ගලයෙක්. ගුවන් මම දෙක එකට කරලා පැහැදිලි කරනවා. ගුවන් විදුලියේ නම් නිවේදකයා. දුරකථන sannivedana ක්‍රියාවලියක නම් දුරකථනයේ තොරතුරක් කියන්න ඉන්න මම ඔබ වගේ සාමාන්‍ය පුද්ගලයෙක්. මූලාශ්‍රය මුල් වෙන කෙනා ඔබ වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙක්. ගුවන් විදුලියේ නම් නිවේදකයෙක්. ඒ මයික්‍රොෆෝනේ ඉදිරියේ ඉන්න නිවේදකයා කිසියම් තොරතුරක් උදාහරණ පණිවිඩය. මම මේ ටෙලිෆෝන් එක කනේ තියාගෙන මම මෙතනින් ඔබට කතා කරනවා. එතකොට ඒ තමයි මේ පණිවිඩය. මම කතා කිරීමට යෝජනා කරගත්ත තීරණය කරපු ගොඩනගාගත්ත දේ පණිවිඩය. ගුවන් විදුලි නිවේදකයා නම් මෙතන දෙකම එකට කතා කරනවා. ගුවන් විදුලි නිවේදකයා නම් ගීතයක් පිළිබඳ විස්තර කරන එකක් වෙන්න පුළුවන්, ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්, තොරතුරක් වෙන්න පුළුවන්. ඒ නිවේදනය. අංක 3. මේ කතා කරන කටහඬ මම මේ උපකරණයට ඇතුල් කරනවා. එතකොට මෙතන වචන මේක සම්ප්‍රේෂණාගාරයක්. මේ දුරකථනයක් වුණාට මේක සම්ප්‍රේෂණාගාරයක්. මේ සම්ප්‍රේෂණාගාරය කරන වැඩේ තමයි මගේ කටහඬ ආකේතකරණය කරනවා සංඥා බවට, පණිවිඩයක් බවට. එහෙම නැත්නම් අපි කියන්නේ සංඥාවක් බවට. මගේ වචන මෙයා සංඥාවක් හැටියට මේක පිට කරලා එතන මේක ආකේතකරණය කරනවා. මේ මැෂින් එක මගේ වචන අරගෙන සංඥාවක් මෙතන එළියට දෙනවා. ඒක ආකේතකරණය. රේඩියෝ එකෙත් එහෙමයි. නිවේදකයා මයික්‍රොෆෝනේ කතා කරනවා සම්ප්‍රේෂණාගාරයකින් වචන සංඥාවක් හැටියට යනවා. මේ 4 යන්නේ ඒ අපි කතා කරන සංඥාව වේව් එක. 4 තියෙන සංඥාව. එතකොට මේක කරන්නේ වචන පරිවර්තනය කරනවා සංඥාවක් හැටියට. මේක ආකේතකරණයක් කරනවා. ඒක 4 දී කරනවා ඒක වේව් එකක් හැටියට යනවා. යනකොට මෙන්න මේ පස්වෙනි කාරණේ බාධකයන් වලට ලක් වෙන්න පුළුවන් කියලා කියනවා. මේ කතා කරලා යවන එක හිටපුවන් කියන ඇහෙන්නේ නැහැ. සිග්නල් නැහැ. දැන් ඔයාලත් මේ පන්තියට සම්බන්ධ වෙනකොට කියන සර් ඇහෙන්නේ නැහැ මට. සර් මේක කියපු දේ ආයි ඇහුන්නේ නැහැ. අන්න ඒ වගේ මේ තරංගය මේ වායුගෝලයේ තියෙන විවිධ සාධක මත ඒක ජල වාෂ්ප වැඩි වෙච්ච ආර්ද්‍රතාවය වෙන්න පුළුවන්. කඳු ශිඛර නිසා වෙන්න පුළුවන්. සිග්නල් නැතිවීම නිසා වෙන්න පුළුවන්. විවිධ බාධක වලට ලක් වෙන. මේ බාධක ප්‍රධාන දෙකකට බෙදෙනවා. අර්ථ බාධක හා මාධ්‍ය බාධක කියලා. ඒ බාධකයකට ලක් වුණාට පස්සේ අංක 6 තියෙනවා ඉතුරු වෙච්ච සංඥාව අරන් යනවා. එතකොට තමයි මම මේ කතා කරනවා කැඩි පැටලි ඔබට ඇහෙන්න ගන්න. අංක 6 තියෙන ඉතුරු වෙච්ච බාධාව. අංක 7 කියලා කියන්නේ ඒ සංඥාව අරගෙන යනවා ඔබේ රේඩියෝ එකට. පොළමින් කතා කරන තරංගය අරගෙන ඔබ ඒරියල් එක හරහා රේඩියෝ එකට අරන් යනවා. රේඩියෝ එක එහෙම නැත්නම් මම මෙතන දුරකථනයෙන් කතා කරන එක අරන් එනවා ඔබේ ජංගම දුරකථනයට. ඔබේ ජංගම දුරකථනේ නාද වෙන්න ගන්නවා. නාද වෙනකොට මේ අරන් ආපු සංඥාව නැවත සංඥාව එතනදී දිගාරනවා විකේතකරණය කරලා අපට කටහඬ හෙන්න සලස්වනවා. අංක 8 ලැබූ පණිවිඩය ඉතුරු වෙච්ච පණිවිඩය මෙතනදී අග්‍රස්ථානය කියලා කියන්නේ එතන කනේ තියන් ඉන්න කෙනාට ඇහෙන්න ගන්නවා. බණ අහන කෙන ආච්චි අම්මට
බණ ඇහෙන්න ගන්න. අග්‍රස්ථානයේ තමයි පුතා හොඳට මතක තියාගන්න. පුද්ගලයා ඉන්නේ. අංක 7 තින්නේ යන්ත්‍රයක්. එහෙනම් ග්‍රාහකයා හැටියට මේ ආකෘති අංක 7 හඳුන්වන්නේ පළවෙනි වතාවට අජීවි වස්තුවක්. ඒ අජීවි වස්තුව යන්ත්‍රයක්. අග්‍රස්ථානයේ හැටියට තමයි මේකේ සජීවි ග්‍රාහකයා පෙනී සිටින්නේ. එතකොට මේකේ sannivedakaya අංක 1 ඉන්නකොට අග්‍රස්ථානයේ හැටියට තමයි සජීවි ග්‍රාහකයා ඉන්නේ. ග්‍රාහකයා හැටියට මේකේ අන්‍ය අර්ථයක් තියෙන්නේ. අන්‍ය අර්ථය තුල ඉන්නේ යන්ත්‍රයක්. දුරකථනය වෙන්න පුළුවන්. රූප රේඩියක වෙන්න පුළුවන්. එහෙනම් ඔබට දැන් පැහැදිලි. මෙන්න මේ sannivedana ක්‍රියාවලිය මේ ආකාරයට ක්ලොඩ් ෂැනන් සහ වොරන් වීවර් කියන විද්වතුන් දෙදෙනා එකට එකතු වෙලා විස්තර කරනවා. ඒක තමයි අපි මේ කතා කරන ආකෘතිය. ඒකට මේ ආකෘතිය තුල තියෙන ලක්ෂණ ගත්තාම පුතා මේකේ ප්‍රතිපෝෂණයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක රේඛීය ආකෘතියක් කියලා අපි නම් කරනවා. ඊළඟට ගත්තාම sannivedana ක්‍රියාවලියේ බාධක පිළිබඳ පළවෙනි වතාවට කතා කරපු ආකෘතිය මේක. ඒ බාධක වර්ග දෙකයි. අර්ථ බාධක හා මාධ්‍ය බාධක කියන දෙක දෙකට තියෙනවා. ඉතින් අර්ථ බාධකයක් කියලා කියන්නේ sannivedakaya විසින් ප්‍රකාශිත අර්ථයක් ග්‍රාහකයාට නොවැහැටීම නිසා සිදුවනවා නම් ඒක අර්ථ බාධකයක්. උදාහරණ. හමුදුර බණ කියනකොට පාලි වචනයක් දෙකක් තියෙනවා අපිට තේරෙන්නේ නැහැ. අර්ථ බාධක. ටෙලි නාට්‍ය බලනකොට ටෙලි නාට්‍ය අතර ඉංග්‍රීසි වචන දෙක තුනක් කියනවා. ගමේ ඉන්න කිරියම් මට ඕක තේරෙන්නේ නැහැ ටෙලි නාට්‍යයේ ඉංග්‍රීසි වචන දෙක තුන. අර්ථ බාධක. අර්ථයට සිදුවන බාධක අර්ථ බාධක. ඉස්කෝලේ ඉංග්‍රීසි මිස් උගන්වනකොට මිස් හැමදාම අපට උගන්වන අතර අපි මොනවා හරි ජඩ වැඩක් කරනකොට බයින ඉංග්‍රීසියෙන් බයිනකොටත් අපි hina වුණා. එතකොට ආයෙ මිස් සිංහලෙන් අහනවා අපි මොකටද යකෝ මං ඉංග්‍රීසියෙන් බයිනකොට අපි hina වෙන්නේ කියලා. ඉංග්‍රීසියෙන් බයිනකොට hina වුණේ අර්ථය තේරුම් නැති නිසා. අර්ථ බාධක. මෙන්න මේ ආකාරයට ඕන තරම් අපට අර්ථ බාධක ඇති වෙන්න පුළුවන්. තාක්ෂණික බාධකවත් මාධ්‍ය බාධක කියලා කියන්නේ සිග්නල් නැති වෙන ඒවා. බැටරි බහින ඒවා. මෙන්න මේ වගේ ඒවා අපි කියන තාක්ෂණික බාධක. ඒ බාධක සිද්ධ වෙන එක ගැන කතා කරේ මේ ආකෘතිය තුල. ඊළඟට මේ ආකෘතියත් රේඛීය ආකෘතියක් ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේක ව්‍යුහාත්මක නෑ මේක හොඳ ක්‍රියාපද්ධති ආකෘතියක්. අදටත් ඕනම තැනක මේ 1949 මේ දෙන්න දැකපු sannivedana ක්‍රියාවලිය ලස්සනට අර්ථකථනය කරන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන්. ඒකමයි සිද්ධ වෙන්නේ. 1949 දැකපු එකමයි අදටත් මේ තාක්ෂණික මෙවලම් වල සිද්ධ වෙන්නේ. ඊළඟට තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් කරපු පළවෙනි ආකෘතිය අපට හම්බ වෙනවා. ඊළඟට ගත්තාම අදටත් සක්‍රියව පාවිච්චි කරන්න පුළුවන් ආකෘතියක්. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඒවට උත්තර දෙන්න සූදානම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දරුවනේ ඔබට ප්‍රශ්න තියෙනවා බලපෑමක් පිළිබඳ සඳහන් වෙන්නේ නැහැ නේද? කොහෙත්ම මේකේ මේ ආකෘති කොතනම තැනකවත් බලපෑමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. හරියට ආකෘතියේ තියෙන වචන ටික හරියටම ඉන්ක්ලූඩ් කරගන්න. කොතනකවත් බලපෑමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. තව මොනවද තියෙන ප්‍රශ්න? සර් මේකේ අර හිස්ස තියෙන්නේ මාධ්‍ය නේද? හිස්ස තියෙන එකට කිසිම එකක් ඉන්ක්ලූඩ් කරන්න එපා. හිස්ස තියෙන එක හිස්ස තියන්න. මේ නොයිස් කියන එක තමයි පහලට අරන් තියන්නේ. ඒකට මාධ්‍ය කියලා උපකල්පන කරන්න යන්න එපා. ඒක හිස්ස තියන්න. ඒක තමයි පහලට අරන් බාධක කියලා දාලා තියෙන්නේ. කවුරු හරි ඒක මාධ්‍ය කියලා උගන්වනවා නම් අනවශ්‍ය වැඩක් ඒ කරන්නේ. කිසිම වෙලාවක ක්ලොඩ් ෂැනන් සහ වොරන් මේව ඉදිරිපත් කරපු ආකෘතිය ඒක මාධ්‍ය කියලා නම් කරේ නැහැ. අපිට නැති කෑලි එල්ලන්න අයිතියක් නැහැ. ඒ නිසා එල්ලන්න යන්න එපා. අපිට නැති කෑලි එල්ලන්න යන්න අයිතියක් නැහැ. ඒක එල්ලන්න යන්න එපා. සර් ඔව්. සර් ඒක බාධක කියලා හඳුන්වන්නත් බෑ නේද එතකොට? මේක මොකුත් කරන්න එපා. ඒක හිස්ස තියන්න. ඒ දෙන්න ඉදිරිපත් කරපු ආකෘතිය මම ඔබට මුලින්ම පන්තියේදී කියලා දුන්නේ. කිසිම ආකෘතියක නියමිත ස්ට්‍රක්චර් එක අපිට වෙනස් කරන්න අයිතියක් නැහැ. ඒ දෙන්න 1949 එක දැම්මේ ඒ විදිහට නම් අපිට එතනින් එහාට ආයෙ එක වෙනස් කරන්න අයිතියක් නැහැ. කරන්න එපා. එහෙමනම් ඒ ආකෘති මොඩිෆයි කරපු එකක් නේ. මොඩිෆයි වෙන්න බෑ. ආකෘති ඉදිරිපත් කරේ ක්ලොඩ් ෂැනන් සහ වොරන් වීවර්. ඒක පුෂ්පික චන්ද්‍රසේකර වෙන මටවත් ඉස්කෝලේ මීඩියා ටීචර්ටවත් එහෙමත් නැත්නම් ගුරුවත් පොත හදපු කෙනාටවත් ඒක මොඩිෆයි කරන්න බෑ. එහෙම මොඩිෆයි කරා නම් විල්බර් ස්ට්‍රාම්ට වඩා පොරක් වෙන්න එපායි. ක්ලොඩ් ෂැනන් හා වොරන් වීවර්ට වඩා පොරක් වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑනේ අපට. අපි ඒගොල්ලගේ යටතේ ඉගෙන ගත්ත අද උගන්නන අය. ඒ නිසා වගකීමෙන් කියන්නේ කිසිම වෙලාවක ඉන්ක්ලූඩ් කරන්න බෑ. ඒක හිස් කොටුවක්. පැහැදිලිද? කවුරු හරි එකේ පඬිත වැඩක් කරන්න යනවා නම් ඒ ඔව් කියන්න දරුවනේ ආකෘතිය හා ඇරිස්ටෝටල් ආකෘතිය අතර මට දුව ප්‍රශ්නේ තේරුනේ නෑ. ඇහුන්නේ පැත්තේ මට ඇහෙන්නේ
sannivedana බාධක කියන එක හොඳටම ඇවිල්ලා තියෙනවා කියන එක මට ඇහෙන්නේ. ලැස්වෙල් කියන විතර වචනේ ඇහෙන එච්චර. ඒ පාර ඇහුණ ලැස්වෙල් ආකෘතිය හා කියලා. එයා අහන්නේ ලැස්වෙල් ආකෘතියයි ඇරිස්ටෝටල් ආකෘතියයි තියෙන වෙනස්කම්ද කොහෙද? කොහෙදෝ කියලා බෑ. ලැස්සෙල් ආකෘතිය හා ඇරිස්ටෝටල් ආකෘතිය අතර පවතින වෙනස්කම් දෙකක් හා අසමානකම් දෙකක් පැහැදිලි කරන්න කියලා ඔව් එකම ප්‍රශ්නේ අහලා තියෙන වෙනස්කම් දෙකක් හා අසමානකම් දෙකක්. වෙනස්කම් කියන්නේ අසමානකම් වලටම තමයි. හරි? එතකොට වෙනස්කම් හා අසමාන ඒක පුතේ අසමානකම් වලට වඩා ඇත්තටම තියෙන්නේ සමානකම්නේ තියෙන්නේ. පැහැදිලි දරුවෝ කියන දේ. වෙනස්කම් හොයාගන්න බැරි කමක් නෑ වෙනස්කම් හොයාගන්න පුළුවන්. එකක් තමයි ලැස්සෙල්ගේ ආකෘතිය sannivedana මූලිකාංග පහක් මත ක්‍රියාත්මක වෙන අතර ඇරිස්ටෝටල්ගේ ආකෘතිය ක්‍රියාත්මක වෙන sannivedana මූලිකාංග හතරක් මත. හරි ලැස්සෙල්ගේ ආකෘතියේ බලපෑම පිළිබඳ වැඩි අවධානයකින් කතා කරනවා ඇරිස්ටෝටල්ගේ ආකෘතියේ බලපෑම පිළිබඳ වැඩි අවධානයකින් කතා කරන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? සමානකම් තමයි දෙකම රේඛීය ආකෘතිය ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් නැහැ. දෙකේම අංග පහක් මත පදනම් වෙලා sannivedanaya කරනවා. ඒ වගේ අපිට ගන්න පුළුවන්. පැහැදිලිද දරුවෝ? right. හරි ඔබට ප්‍රශ්න තියෙනවා අහන්න. අපි දැන් මම දැන් ඔයාලට දරුවන්ට අවසාන වශයෙන් කියන්නේ අදාළ පන්ති වලට විධිමත්ව සම්බන්ධ වෙන්න. මේක නොමිලේ පවත්වන අවකාශයක්. මේ නොමිලේ පවත්වන අවකාශය සෑම සෙනසුරාදාවකම පෙරවරු 6-8 යන්නේ. යම් ආකාරයකින් ඔබට අනෙක් පන්ති දෙකට සම්බන්ධ වෙන්න ඕනේ නම් කිසි ප්‍රශ්නයක් නෑ සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකට අදාළ ඇතුළත් වීමේ ක්‍රමවේදය තුළ ඇතුළත් වෙලා පැහැදිලිව ඒවට අදාළව තියෙන නිබන්ධ වැඩපොත් අරගෙන ලංකාවින් ඕනම කෙනෙකුට ඒ හරහා ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් ගෙවීම් ටික කරලා කුරියර් එකේ ටිවුට් ටික දවස් 3ක් ඇතුළත නිවසටම ගෙන්වාගෙන විධිමත්ව ඉගෙන ගන්න. ඔබට ඒක අලාභයක් අවාසියක් පාඩුවක් බවට හැඟෙනවා නම් කිසිම වෙලාවක ඒවට සම්බන්ධ වෙන්න එපා. ඔබට ඒක ප්‍රයෝජනයක් හැටියට සම්බන්ධ වෙනවා නම් අදාළ විදියට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ මාත් එක්ක හිටපු දරුවෝ දන්නවා කිසිම මාසයක කිසිම දරුවෙකුට එකම පන්තියක්වත් කට් කරලා පොල්ලක් තිබ්බේ නැහැ. එහෙම අපි කරන්නේ නැහැ. මගේ ඒක පුරුද්දක්. එහෙම වුණා නම් මේකට විකල්ප හරි දෙනවා. නමුත් එහෙම විකල්පයක්වත් දෙන්න මම එහෙම කරේ නැහැ. ඒ නිසා වගකීමෙන් හරියට පැය දෙක අපි උගන්වනවා. අද බෑ අද වහිනවා දකුණු ගහනවා මං අතින් එහෙම කවදාවත් කතාවක් කියවිලා නැහැනේ. මං අද වෙනකල් උගන්වලා තියෙනවා. මං ඔබට විභාගයේ වෙනකල් මේ විදිහට උගන්වන්න උත්සාහ කරනවා. පින තියෙන දරුවන්ට එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි යන්න. ප්‍රශ්න තියෙන කට්ටිය සාකච්ඡා කරන්න ඉන්න. සර් කියන්න මං අහගෙන ඉන්නේ. මේ සර් මින් කියලා තියෙන්නේ මේ මම කැමති හයියෙන් කතා කරනවා නම් මේ ෂැනන් හා වීවර් ආකෘතියේ මේ සර් මේ ഘോഷා හෙවත් බාධක කියන එකේ